අවසරයි ස්වාමීන් වහන්සේ අදත් සුපුරුදු පරිදි සසරෙන් නිවනට මාතෘකාව යටතේ 17 වන ධර්මදේශනාව ආරම්භ කිරීමටයි අපි දැන් සූදානම්ව සිටින්නේ. මේ ධර්මදේශනා මාලාව මෙහෙවුම් ලබන්නේ අපි කවුරුත් දන්නා විචිත්‍ර ධර්ම කතික කහපොළ ශ්‍රී සද්ධර්මා මහා විහාර වර්ධන් කල්ල කරුණාකර මිහින්තලේ චිත්ත විවේකාරාම උභය මහා විහාරාධිපති කම්මට්ටාන ආචාර්ය අතිපූජනීය නම කියන්න අවසරයි තපෝවනීය අරියජද තුආන් වහන්සේ විසිනි. මා දැන් ඉතා ගෞරවයෙන් පාද නමස්කාරව ආරාධනා කර සිටිනවා ධර්ම මණ්ඩපයේ වැඩ සිටින තපෝවනයේ අරියද ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතුං අරහතුං සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතුං අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතුං අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ ප්‍රශාන්ති නායක ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරන ධර්මය තමන්ගේ ජීවිතයත් එක්ක සම්බන්ධ කරගෙන ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා ඒ අවබෝධය ලබා ගැනීම සඳහා ඒ ලබා ගන්න අවබෝධය සත්‍ය අවබෝධයක් පරම සත්‍ය මේ ලෝකයේ පරම සත්‍යයක් තියෙනවා නම් ඒ තථාගත ධර්ම තුල විතරයි. එනිසා වාසනාවන්ත පිරිසක් හැටියට අද දවසේ ඉන්නත් සියලු දෙනා මේ ආකාරයෙන් සූදානම් වෙනවා සෝම් තාක්ෂණය ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. අපි දැන් මාස කිහිපයක් වෙනවා මේ වැඩසටහන ආරම්භ කරලා. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසෙ මට මතක හැටියට ත්‍රේ අනුව අපි සෑම සතියකම සෙන්සුරාදා දිනේ ලංකාවේ වේලාවෙන් දහවල් 2:30ට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වේලාවෙන් මේ වෙලාව වෙනකොට රාත්‍රී 7ට මේ ධර්ම දේශනාව විකාශනය වෙනවා. විශාල පිරිසක් ලංකාවේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. විදේශ රටවලත් විශාල පිරිසක් මේ ධර්මය ශ්‍රවණය කරනවා. ධර්මයට ලැබි විශාල පිරිසක් ඉන්නවා. ඒක ශාසනයේ දියුණුවක්. ඒ පිළිබඳව අපට සතුටටපත් වෙන්න පුළුවන්. අපේ ඒකායන ප්‍රාර්ථනාව බලාපොරොත්තු ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ශ්‍රී සද්ධර්මය අපි අවබෝධ කරගත් ආකාරයට ලෝක සත්‍යයට ඒක දායාද කිරීම. ඒ අවබෝධය ලබාගෙන ඒ ඇත්තොත් අනේ මේ ධර්මය ප්‍රණීතයි. මේ ධර්මයේ යහපත්. මේ ධර්මයේ පිරිසිදුයි කියලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන තමගේ ජීවිතයේ නිස්සාර බව මේ සංසාර ප්‍රවෘත්තියේ තියෙන හරයක් නැති බව වටිනාකමක් නැති බව තේරුම් අරගෙන තව මොහොතකින් හටගන්න සිත් පෙළ තව මොහොතකින් හටගන්න රූප ධර්මය සිත් පෙළ කිවේ නාම ධර්මයන් රූප ධර්මයන් කිව්වේ සතර මහා ධාතු වස්තු
මොහොතකින් හටගන්න ඒ ධර්මතාවයන්ට තියෙන ආසාවල් සදාහටම නැති කරලා තාමත්ම ප්‍රණීතයි. තාමත්ම සුවදායකයි කියලා තථාගතයන් වහන්සේ පෙන්නපු ඒ නිවන ස්පර්ශ කරන්නේ. අපි සෑම කෙනෙක්ගේ මේ කායන ප්‍රාර්ථනා බලාපොරොත්තු. ලෞතර සැපේ තියෙන එතන. ඒ නිසා ධර්ම දේශනාව සතර සතිපට්ඨානය අසුරු කරගෙන සිද්ධ කරන්නේ. ඒ සතර සතිපට්ඨානය අසුරු කරගෙන දේශනා කරගෙන එන ධර්ම දේශනා මාලාවේ ඒ සමාධියක් ඇති කරගන්න ආකාරය පෙර දේශනාවලදී සඳහන් කළා. ඊට පස්සේ අපි නීවරණ වශයෙන් එක බෙදලා වෙන් කළා පෙන්වුවා. හට ගන්න හැටි. අපි ඊට පස්සේ මේ ස්කන්ධ පහ පිළිබඳව හට ගන්න හැටි. රූපස්කන්ධය හට ගැනීම, රූපස්කන්ධයේ විනාශය අපි පෙන්වලා දුන්නා. වේදනාව පිළිබඳව වේදනාවේ හටගැන්ම, වේදනාවේ විනාශය පිළිබඳව අපි පෙන්වලා දුන්නා. ගිය සතියේ පෙන්වලා දුන්නේ සංඥාව පිළිබඳව. සංඥාව, සංඥාවේ හටගැන්ම, සංඥාවේ විනාශය අපි පෙන්වලා දුන්නා. ඉතින් අපි මේ පෙන්වලා දෙන ධර්මතාවයන් ඔය ඇත්තෝ ඒක තමගේ මනසින් අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධය හැබැයි ස්ථාවර වෙන්න ඕනේ. ස්ථීර අවබෝධයක් වෙන්න ඕනේ. ඒ ස්ථීර අවබෝධය තුළ එන්නේ චල සද්ධාාවක් නෙමෙයි අචල සද්ධාාවක්. අචල කියන වචනේ අර්ථය අපි දන්නේ. අචල කියන්නේ. ඒ වචනේ අර්ථය තමයි නොසෙල් වෙන කියන්නේ. ස්ථිරයි. නොකැඩෙන. තමයි අචල කියන්නේ. අචල සද්ධාව. සද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි ඇතිවන පැහැදීම. ඒ පැහැදීම ඇති වෙන්නේ අවබෝධය තුළින්. බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදීම. ඒ ධර්මයේ හොඳට නුවණින් විමසලා නුවණින් තේරුම් අරගෙන අවබෝධ කර ගැනීම තුළ ධර්මයේ තුළ පහදින. ඒ ධර්මයේ නිවැරදිව දේශනා කරන ස්වාමින් වහන්සේලා පිළිබඳව පහදින. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් කෙරෙහි පැහැදීම නොසෙල්ලෙන පැහැදීම. ඒ නොසෙල්ලෙන ස්වභාවය අචල සද්ධාවයි. චල සද්ධාවෙන් වැඩක් නෑ. බණ අහනවා ඒ තථාගත ධර්ම අහන ලෝක විශාල පිරිසක් අහන. හැබැයි ඒ අහලා නැවත නැවත වෙන වෘත වෙන පිළිගැනීම් වෙන ඇදහිලි ඒ වෙන දේවල් වලට සිත යොමු කරලා ඒ වෑනුත් යම් විමුක්තියක් යම් නිදහසක් මානසික නිදහසක් වේ. අවදාමත් ලැබෙන්නේ. නිවැරදිවම මානසික සුවයක්, මානසික විවේකයක්, විමුක්තියක්, නිවනක් සදාකාලික ලැබෙනවා නම් මේ තථාගත ධර්ම. ඒ නිසා ඒ අචල සද්ධාවට එන්න නම් ධර්මය අවබෝධ වෙන්න ඕන. එතකන් එන්නේ. එතකන් තියෙන චල සද්ධාව. චල කියන්නේ සෙල වෙනවා. දෝලණීය වෙනවා. තථාගත ධර්මත් වේලාවකට විශ්වාස කරනවා. තව දේවලුත් වේලාවකට විශ්වාස කරනවා. තථාගත ධර්ම පිළිබඳව හොඳ විමසලා ඒ පිළිබඳව යම් අවබෝධයක් තියෙනවා. හැබැයි අවබෝධය ස්ථිර නැහැ. ස්ථිර නැති තැන එන්නේ චල සද්ධාව. ඒ අවබෝධයේ ස්ථිර තැන එන්නේ අචල සද්ධාව. අපට ඕනේ අචල සද්ධාව. මොකද සද්ධාව බීජයක්. සද්ධාව ධනියක්. සද්ධාව බලයක්. මෙන්න මේ බීජය, මෙන්න මේ බලය, මේ ඉන්ද්‍රිය, මේ ධනය අපට ඕනේ. ඒ සද්ධාව නැමැති අචල සද්ධාව නැමැති. ඒ ඉන්ද්‍රියන් මෝරන්න
බලවත් වෙන්න ඒ බීච වපුරන්ට අමා ඵලයක් තමයි ලැබෙන්නේ. ඊටාත්ම වටිනා ඵලයක් ලැබෙන්නේ. ඒ බීචෙන් ලැබෙන ඵලය අතිශය සාරවත්. ඒ නිසා හැබැයි ඒක ලැබෙන්නේ ධර්ම අවබෝධය තුළමයි. හරියට අවබෝධ නොකරන තාක්කල් තවත් දේවල් විශ්වාස කරනවා. තවත් දේවල් වල මනස එල්ලෙනවා. තවත් දේවල් පස්සේ යනවා. වෙන වෘත, වෙන පිළිගැනීම්, වෙන ඇදහිල් දේවල් පස්සේ. එපා කියන්නේ. බුදුරජාණන් වහන්සේ එපා කිව්වේ. අචල සත්‍තාවේ. එදාට චලනේ. එතකම්ම චල. එහෙනම් සතර සතිපට්ඨානය තමයි ඒ ඉන්ද්‍රිය ධර්මයන් බලවත් වෙන්න, ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිමත් වෙන්න. ඒ සද්ධාව නැමැති ධනය ලබන්න. ඒ බීච වපුරන්ට තෝතන්නක් වෙන්නේ සතර සතිපට්ඨාන. සතර කිව්වේ හතරට. සති කිව්වේ සිහියට, ප ဋ ාණ කිව්වා පිහිටුවට. අපි ගිය සතියේ කතා කළේ සංඥාව ගැන. අපි සංඥාව තෝරලා දුන්නා, පහදලා දුන්නා. චක්කු සම්පස්සජා සංඥා. මම නැවත පොඩ්ඩක් මතක් කරනවා. චක්කු සම්පස්සජා සංඥා, සෝත සම්පස්සජා සංඥා, ගාන සම්පස්සජා සංඥා, ජීවා සම්පස්සජා සංඥා, කාය සම්පස්සජා සංඥා, මනෝ සම්පස්සජා සංඥා. ඒ සංඥාව පිළිබඳව, සංඥාවේ හටගැන්ම පිළිබඳව, සංඥාවේ විනාශය පිළිබඳව අද කතා කරන්නේ ඊළඟ ධර්මතාවය ගැන. ඒ තමයි සංස්කාරය. සංස්කාරය. සංස්කාර කියන වචනේ තේරුම රැස් වෙනවා කියන එක. රැස් කරනවා කියන එක. රැස් වෙනවා, රැස් කරනවා. මොනවද රැස් වෙන්නේ? මොනවද රැස් කරන්නේ? රැස් වෙනවා, රැස් කරනවා පුඤ්ඤාභි සංස්කාර. පින් සිතුවිලි. හොඳ සිතුවිලි රැස් වෙනවා. හොඳ සිතුවිලි, පින් සිතුවිලි රැස් වෙනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර. පෞ සිතුවිලි රැස් වෙනවා. පෞ සිතුවිලි ගොඩ ගැහෙනවා. ආනිච්ඡාභි සංකාර. ඒ ආනිච්ඡාභි සංකාර කිව්වේ අරූපාවචර ධානවලදී. ආකාසඤ්ඤායතන, විඥානච්ඡායතන, ආකින්ඤඤ්ඤායතන, නේව සංඥා සංඥායතන. පුඤ්ඤාභි සංස්කාරයක් කරන්නේ සසර ප්‍රවෘත්තිය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ප්‍රවෘත්තියක්. පැවැත්ම. අරන් දෙනම පුඤ්ඤාභි සංකාර. හැබැයි ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ යම් ආකාරයක මද ආස්වාදයක්, මද සතුටක්, මද සොම්නසක් උපද්දලා දේවි. පුඤ්ඤාභි සංස්කාර. අපුඤ්ඤාභි සංකාර කිව්වේ පව්. අකුසල සිතුවිලි. රැස් කරනවා, රැස් වෙනවා. සමහර අය රැස් කරනවා, සමහර අය නොදැනුවත්වම රැස් වෙනවා. සමහර අය ඕන කමින්ම රැස් කරනවා. පුඤ්ඤාභි සංස්කාරත් එහෙමයි. සමහර අය ඕන කමින්ම රැස් කරනවා, සමහර අය නිකම්ම රැස් වෙනවා. ආනිච්ඡාභි සංඛාර කියන එක වෙන එකක්. ඒක තමන් ඒකම තුල ඒක එකතු කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. නමුත් බෝසතාණන් වහන්සේත් ඒ ධර්මතාවයන් ඉගෙන ගත්තේ උද්දකරාම පුත්ත කියන ඒ බ්‍රාහ්මණයෙක්. එන ලෝකේ බුදුවරයෙක් පහළ වෙන්න කලිනුත් ඒවා තිබ්බා. මොනවද? රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන. ඒතර ආනිච්ඡාභි සංඛාර බෝසතාණන් වහන්සේ උගන්වපු ධර්මතාවයක් නෙමෙයි. ඒ බෝසතාණන් වහන්සේ ඉගෙන ගත්තේ උද්දකරාම පුත්තගෙන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ හැබැයි ඒක සංස්කාරයක් හැටියට දේශනා කළා. එයි රැස් වෙනවා, රැස් කරනවා, පැවැත්මක් තියෙනවා. රැස් කරන්නේ නැහැ, රැස් වෙන්නේ නැහැ, පැවැත්මක් නැහැ.
දෙකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. කැමති කෙනෙකුට කැමති එකක් තෝරගන්න පුළුවන්. රැස් වෙනවා, රැස් කරනවා, පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම එක රූපයක විතර පැවැත්මක්. ඒක අර ඒකෝකාර භාවය. එහෙම නැත්නම් පංචවෝකාර භාවය, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ පහේ පැවැත්මක් තියෙනවා. අනිත්‍ය සංකාර. නාම ධර්මයන්ගේ වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ නාම ධර්මයන්ගේ හතරේ ප්‍රවෘත්තියක් පැවැත්මක් තියෙනවා. හැබැයි යමෙක් ඒ ධර්මතාවයන් පිළිබඳව හොඳට නුවණින් විමසලා, හොඳට පරීක්ෂා කරලා, හොඳට බෙදලා වෙන් කළා බැලුවොත් එයාට තේරෙන්නේ, එයාට වැටහෙන්නේ, එයාට අවබෝධ වෙන්නේ ඒ පහේ ප්‍රවෘත්තිය. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහේ පැවැත්ම ප්‍රවෘත්තිය නිස්සාරයි. හරයක් නැහැ. වටිනාකමක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ. අර්ථයක් නැහැ. කියන කයට අවබෝධ වෙනවා. රූපේ කියන එක සත්‍යයකට පුච්චලයකට අයිති එකක් නෙමෙයි. විශ්වයේ ක්‍රියාත්මක වෙන ශක්තියින් හතරකින් නිර්මාණය වෙච්ච එකක් රූප කියලා කියන්නේ. විශ්වයේ මුළු විශ්වයම ක්‍රියාත්මක වෙන ශක්තියින් හතරක්. තද ගතිය, දීර්ඝ ගතිය, උෂ්ණ වාතය. මුළු විශ්වයම ක්‍රියාත්මක වෙන්නේ ඕකෙන් සිත හා සිතවිලි අරුණාම. සිත හා සිතවිලි ඔය සුද්දාස්තක කලාපේවස් ශක්තියින් හතරෙන් නෙමෙයි. හැබැයි ඔය සියල්ලම හටගන්නේ හේතු ප්‍රත්‍ය දේශනා කර ධර්මයේ. හේතු ප්‍රත්‍ය. හේතු කිව්වේ මූල ධර්ම, ප්‍රත්‍ය කිව්වේ උපකාර ධර්ම වලට. එහෙනම් අපි බලන්න ඕනේ රැස් වෙනවද, රැස් කරනවද? දෙකම වෙනවා. සමහර අය රැස් කරනවා වමනාවෙන්ම. සමහර අය gedare ඉඳගෙනත් නිකම්ම රැස් වෙනවා. හොඳ පැත්තට. සමහර අය වමනාවෙන්ම රැස් කරනවා අපුඤ්ඤාභි සංඛාර. සමහර අය gedare ඉඳගෙනත් නිකම්ම ඉඳගෙනත් රැස් වෙන්න ඉඩ දීලා නිහඬව බලාගෙන ඉන්නවා. ඒත් අපුඤ්ඤාභි සංඛාර. ඒ පව්. බලන්න මේ සිතුවිලි අපේ සිත තුළ ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා. හොඳ සිතුවිලි ක්‍රියාත්මක වෙනවා. ශ්‍රද්ධාව කියන්නේ හොඳ සිතුවිල්ලක්. වීරිය කියන්නේ හොඳ සිතුවිල්ලක්, හැබැයි හොඳ පැත්තට. ධර්මය අවබෝධ කරගන්න තියෙන වීරිය ඒක හොඳ පැත්තට. සතිය, සිහිය ඒක හොඳ පැත්තට. සමාධි චිත්ත ඒකාග්‍රතාවය හොඳ පැත්තට. ප්‍රඥා හොඳ පැත්තට. සද්ධා, වීරි, සති, සමාධික යම් වෙලාවක වැඩෙනවා නම් තන නියත වශයෙන්ම රැස් වෙන්නේ කුසල. හැබැයි ඒක පුඤ්ඤාභි සංස්කාර වලට ඇතුළත් කරන්න බෑ. ඒ ඉන්ද්‍රිය ධර්මයන්, ඒ බල ධර්මයන්, ඒ සද්ධා ධනය, ඒ සද්ධා බීජය, ඒ බීජය වැපරුවොත් අපි නෙලා ගන්න අමාඵල මම මුලින් කිව්වා වගේ. ඒ අමාඵලය තමයි නිවන. නිවනට අවශ්‍ය කරන නිර්වාණ අවබෝධයට අවශ්‍ය කරන ප්‍රධානතම ධර්මතා පහ. ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. එහෙනම් අපි නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න ඕනේ, කල්පනාවෙන් ඉන්න ඕනේ, සිහියෙන් ඉන්න ඕනේ. gedara hitiyat උවමනාවෙන් රැස් කරන තැනත්, රැස් වෙන තැනත් අපි අවධානයෙන් ඉන්න ඕනේ ධර්මතා පහ වැඩෙනවා. හැබැයි අර රැස් වෙන, රැස් කරන අපුඤ්ඤාභි සංකාර කියන ඒවා ඔය පහ අහලකවත් නෑ. ඔය පහ කිට්ටුවකවත් නෑ. ඒ නිකම්ම රැස් වෙනවා, නිකම්ම රැස් කරනවා, gedare ඉඳගෙන අපුඤ්ඤාභි සංකාර. කොහෙන්ද රැස් කරන්නේ? මනසේ. යා හිතනවා මං බොරු කියලා නේ, මං කේලම් කියලා නේ, මං පරුෂ වචන කියලා නේ.
මම ඒවා කියන්නේ මම සත්තු මරන්නෙත් නෑ මම හොරකම් කරන්නේ මම වැරදි කාම සේවනයක් කරන්නේ මම හරි සිල්වත් නේ ඔබ එයා දන්නේ එයාගේ සිත හැසිරෙන ආකාරය එයාගේ සිත හැසිරෙන ආකාරය දන්නේ කුසල හටගන්න කුසල හටගන්නේ සිතින් එහෙනම් එයා සිතින් ලෝභය අවසන් කළා නෑ එයාගේ සිතට ලෝභය එනවා gedara හිටියත් බාහිර වස්තුන් Tamanට අයිති කරගන්න තියෙන ආශාව සිත තුළ ගොඩනැගෙන ශක්තිය. ඒකට කියව ලෝභය. එන එක gedara හිටියත් වෙනවා. සමහර අය ඒකයි මං කිය රැස් වෙනවා, සමහර අය රැස් කරනවා. සමහර අය ගෙදරින් එළියට බහැලා හතර වටේ ඇවිදලා රැස් කරනවා. ලෝභය. සමහර අයට gedare හිටියත් රැස් වෙනවා. දේශය. සමහර අය එළියට බහලා සමාජයත් එක්ක ඇසුරු කරලා ත්‍රැස් කරගන්නවා දේශ. නැද්ද කියලා හොඳට බලන්න. හොඳට හොයලා බලන්න. අවධානයෙන් ඉන්න තියෙන සිත ගැන. සතර සතිපට්ඨාන. සිහිය පිහිටව ගන්න. කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර තුල. ලෝභ දේශ මොහ gedara හිටියත් මොහය රැස් වෙනවා. හැබැයි ආකේ හිතනවා හරි සීලවත් කියලා. එයා හරි ගුණවත් කියලා. හැබැයි ආගේ සිත හැසිරෙන ආකාරය දන්නේ. එයා මෝහයෙන් මුලා වෙලා ඉන්න බව දන්නේ. මෝහය නැමැති අන්ධකාරයේ ඉන්න බව දන්නේ. අර ලෝභය, ද්වේෂය තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වෙන ඒ ආකාරයට පෙනෙන්නේ, යාට දැర్శණය වෙන්නේ. ඒ මෝහයේ ප්‍රතිඵලයක්. එහෙනම් මෝහයත් යාට තියෙනවා. gedare හිටියත් මාන්නය යාට තියෙනවා. ගෙදර ඉන්න අයටත් මාන්නය පෙන්වනවා. රැස් වෙනවා. ඒකට හැබැයි යා හිතනවා යා හරි ගුණවත්, යා හරි සිල්වත්. හැබැයි යා දන්නේ මානෙ. ගෙදරට එන කෙනාටත් මාන්නය පෙන්වනවා. මාන්නකාරයි. බලන්න නැද්ද? සමාජයත් එක්ක ඇසුරට එළියට බහිනවා. එතන එළියට බහැපු තැන ඉඳලා එක්කෙනාට කතා කරන්නේ මාන්නය. එයාගේ හැසිරීම පෙන්වන්නේ මාන්නය. එයාගේ අඳුම් පැළඳුම් පෙන්වන්නේ මාන්නය. එයාගේ ආභරණ පළඳිනේ ආභරණ පෙන්වන්නේ මානෙ. එයාගේ වස්තු සම්පත් ධනෙ පෙන්වන්නේ එයාගේ මානෙයි. අන රැස් කරනවා. gedare හිටියත් රැස් වෙනවා, සමාජයට ගිහිල්ලා රැස් කරනවා. බලන්න හොඳට නැද්ද කියන්නේ. දිට්ටි. gedare හිටියත් ධර්මය අවබෝධ නැත්නම් නිසියාකාරව ඒ දිට්ටි. එහෙනම් රැස් වෙනවා එතන. සමාජයට බහැලත් රැස් කරනවා. විවිධ වෘත, විවිධ පිළිගැනීම්, විවිධ ඇදහිම්, තුනුරුවන්ගෙන් බාහිර දේවල් පිළිබඳව අන් අයත් එක්ක කතා කරනවා, සාකච්ඡා කරනවා. අතන තියෙන හොඳ පල්ලියක්, අතන තියෙන හොඳ දේවාලයක්, එතන හරිය සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. පුදුම දේවල් එතන සිද්ධ වෙන්නේ. තුනුරුවන්ගෙන් බාහිර බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අස්කරන්න කියන කාරණේ. අපි කරන්නේ ඊට විරුද්ධ දේ. අපි කරන්නේ රැස් කරන එක. එහෙනම් රැස් වෙනවද රැස් කරනවද? දෙකම වෙනවා. gedara හිටියත් රැස් වෙනවා. එළියට බහලා රැස් කරගන්න. බලන්න නැද්ද කියන්නේ. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි, මානයයි, ditthiyයි, විචිකිච්ඡාව gedara හිටියත් තියෙනවා. ධර්මය අවබෝධ නැත්නම් විචිකිච්ඡාව තියෙනවා. ditthi විචිකිච්ඡා තියෙන සෝවාන් වෙනකම්. ඒකට වෙන ඍතවලට යනවා, වෙන පිළිගැනීම් වලට යනවා, සිරබත පරාමාස. දැන් සංයෝජන ධර්මයන් එක්කනේ මනස හැසිරෙන්නේ. හැබැයි සිල්වත්. මම ගුණවත්. මම ඥානවන්තයි. මානයත් එක්ක තමයි කතා කරන්නේ. බලන්න පොඩ්ඩක්. මොකද වෙලා තියෙන්නේ? රැස් වෙනවා gedara හිටියත් රැස් කරගන්න සමාජයත් එක්ක ඇසුරු කරලා එළියට බහැලා Taman දන්නේ වෙන දේ මනස තුල. මනස තුල සිදුවෙන විපර්යාසය Tamanට පේන්නේ, වැටහෙන්නේ, තේරෙන්නේ. ඒ තරම් අඥානකමක් තවත් නැහැ. ඒ අවිද්‍යාවේ ගතියයි. ඒ අවිද්‍යාවමයි, මෝහයමයි, මුලාවමයි. විචිකිච්ඡා තීන මිද්ද අලසයි, කම්මැලි, අකර්මන්නේ, මනසත් අකර්මන්නේ. ඒ ක්‍රියාවට සුදුසු නැහැ මනස. ඒ අනුව ශරීරය හසුර ගන්න බෑ.
කියනවා දැන් බෑ භාවනා කරන්න. දැන් ඕක කරන්න බෑ වෙලාවක් නැහැ. පස්සේ වෙලාවක කරන්න. අනාකර්මන්නේ. ඒ තියෙනවා මට මේ වැඩ ඉවර කළා තමයි ඕක කරන්න වෙන්නේ කියලා එයා ඒ අවස්ථාවේදී මග හරිනවා. දන්නේ ගෙදර හිටියත් නිකම්ම රැස් වෙනවා සමාජයට බහැලත් රැස් කරගන්න. උද්දච්ච කුක්කුච්ච. ලෝභ දේශ මොහ මාන දිට්ඨි විචිකිච්ඡා. තීන මිද්ද උද්දච්ච සිත වික්ෂිප්ත වෙනවා ගෙදර හිටියා. සමාජයත් ගෙදරින් එළියට බහලා සමාජයට ගියාම එතන සිත නිරන්තරයෙන් වික්ෂිප්තයි. බලන්නකො මොනවාද කියලා රැස් කරන්නේ. රැස් වෙනවා රැස් කරනවා. නිකම්මත් රැස් වෙනවා උවමනාවෙන් රැස් කරනවා. දැන් පිනුත් ඒ වගේ තමයි. පිනුත් ගෙදර හිටියත් රැස් වෙනවා. ඒ දැන් සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාමසේවනයන් කරන්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුෂ වචන කියන්නේ, වැඩකට නැති හිස් වචන කතා කරන්නේ. හරි. ඒකයාගේ සිත පුඤ්ඤාභි සංකාර. ඉතින් බුදු වඳිනවා, බුද්ධ වන්දනා කරනවා, මල් පහන් පූජා කරනවා, භාවනාත් ඉතින් ටිකක් කරනවා, මෛත්‍රී භාවනාව, බුදු ගුණ වගේ භාවනාවකුත් ඉතින් පොඩ්ඩක් විතර කරනවා. ඉතින් ඒක රැස් කර ගන්නවා. එතන නිකම්මත් රැස් වෙනවා. ඒ අනුව ඉතින් අවසාන අවස්ථාවට ඉතින් ඔය එකක් පුඤ්ඤාභි සංකාරයක් හෝ අපුඤ්ඤාභි සංකාරයක් ඉතින් ඊගව භවය තීරණය කරයි. හැබැයි ඒ තව පොඩ්ඩකින් ඒ තීරණය කරන ඊගව භවය පිළිබඳ කවුද සහතිකයක් දෙන්නේ? මම හොඳ තැනකමයි යන්නේ. කිසි කෙනෙකුට සහතිකයක් දෙන්නේ. මාල්ලිකා දේවිය පිළිබඳ හොඳටම සහතිකයක් තියාගෙන හිටිය කොසල් රජු. ඇයි? අවුරුදු 20 ගාණක් බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් ඇසුරු කළා. නිරන්තරයෙන් බණ ඇහුවා. හොඳ සිල්වත් කාන්තාව. හොඳ ගුණවත් කාන්තාව. නිරන්තරයෙන් දන් දුන්නා. ආශ්‍රද්දුස මහා දානයක් දුන්නා. බුදුවරයෙකුට කුලකාන්තාවකට එකවරක් විතරක් දෙන්න පුළුවන්. ඒක එකවරයි ගන්න බුදුවරයෙක්. ඒ දානයක් දුන්න ආශ්‍රදුස මහා දානය. ඉතින් ඇත්ත කොසල් රජුරෝ හිතාගෙන හිටියා මගේ නෝනා නම් අනිවාර්යෙන් හොඳ තැනක ඇති. එයා යන්න බෑ දුගතියක අනිවාර්යෙන්. එයා කොහේ හරි අනිවාර්යෙන් එයා හොඳ තැනක ඉන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට අනුව. මොකද රැස් කරේ රැස් වුණා රැස් කළා. ගෙදර හිටියත් රැස් වුණා. එළියට බහලත් රැස් කළා. හැබැයි ඔයත් දන්නවා හොඳට දින 7කට අපායগামী වුණා. එහෙනම් මොකක්ද අරමුණු කරගන්නේ? අරමුණු කරගන්නේ අපුඤ්ඤාභි සංකාරය. එහෙනම් අපි කොච්චර අර මං කිව්ව එකයි gedara හිටියත් රැස් වෙනවා සමාජයට බහලා රැස් කරගන්න. එහෙනම් මෙන්න මේ විදිහට වෙනවද නැද්ද? ඒතර gedara හිටියත් අර කෙලස් ක්‍රියාත්මක වෙනවා. හැබැයි අදාගෙන ඔළුවට විකාර සිතුවිල්ලක්. මං ගුණවත් නේ මං සිල්වත්. මං යහපත් පුච්චලෙක් හැටියට. ඒකමකුත් හදාගන්න. හැබැයි මරණයෙන් පස්සේ ආගිය තැන දැනගන්නේ කවුද? එයාම තමයි දැනගන්නේ. අයියෝ මං කරගත්ත දේ. මට වෙච්ච දේ. අන්න එතනදී පසුතැවෙනවා. එතනදී දුක් වෙනවා. එතනදී ශෝක වෙනවා. එතනදී හඬනවා. එතනදී වැළපෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රැස් වෙන්න ඉඩ දෙනවද රැස් කරගන්න? දෙකම එපා. රැස් වෙන්න ඉඩ දුන්නත් තියෙන්නේ ප්‍රවෘත්තියක්, රැස් කළත් තියෙන්නේ ප්‍රවෘත්තියක්. චක්කු සම්පස්සජා චේතනා. මම දැන් රැස් වෙන විදිය කියනවා. රැස් කරන විදිය කියනවා. චක්කු සම්පස්සජා චේතනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කු ඇස බාහිර රූපයක් ඒකට සම්බන්ධ වෙනවා. මොකද ඇහැට සම්බන්ධ වෙන්නේ රූප විතරයි. ස්පර්ශ ඇහැට එන්නේ. එහෙනම් ඇහැට රූපයක් ස්පර්ශ වෙනවා. රූපයක් සම්බන්ධ වෙනවා ඇහත් එක්ක. චක්කු.
බාහිර රූප. දෙක නිසා හැදෙන සිතක්. දෙක නිසා හැදෙනවා. අපි කියන්නේ කවදාවත් බලනවා කියලා. කවදාවත් පෙනෙනවා කියලා කතා කරන්නේ. කවදාවත් දකින්නවා කියලා කතා කරන්නේ. එයි එහෙම එකක් නැහැ. සම්මුති ලෝකේ පටලවා ගත්තට මනස ඒ ආකාරයයි කියලා මම බලනවා මට පෙනෙනවා මම දකින්නවා කියලා තමන්ගේ මනස පටලවා ගත්තට සම්මුති ලෝකේ බුදුදහම තුල පැහැදිලිවම පෙන්වන එහෙම දෙයක් වෙන්නේ නැහැ. වෙන්නේ චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥාන. චක්කු ඇස බාහිර රූප දෙක නිසා හැදෙන සිත. තින්න සංගති පස්සෝ කරුණු තුන එකතු කරන ස්පර්ශය නිසා සිත බලවත්. ඒතකොට ස්පර්ශය නිසා බලවත්. එහෙනම් gedara hitiyat ඇහැට රූප පේන්නේ නැද්ද? gedara hitiyat ඇහැට රූප පේන්නේ. ඒ කොහොමද? තමන් ලක්ෂ ගාණක් දීලා ගෙදරට ගෙනාපු අලංකාර උපකරණ නෙත ගැටෙන්නේ නැද්ද? ඇහැට ස්පර්ශ වෙන්නේ නැද්ද? ඇහත් එක්ක සම්බන්ධ වෙන්නේ නැද්ද? ඇහැට ගෝචර වෙන්නේ නැද්ද? ගෝචර වෙන්නේ. එය දකින්න. එය පෙනෙන. දැන් සම්මුති වචනයක් ගන්න. පෙනෙන කිය. දැන් එහෙම කියන්න බෑ. නැත්නම් ඒක පෙනෙන අයට හැදෙන්නේ නැද්ද? ආසාවත් එක්ක පැටලිච්ච සිතවිල්ල. ආසාවත් එක්ක පැටලිච්ච සිතවිල්ලක් නේ. එතකොට ආසාවත් එක්ක පැටලිච්ච සිතවිල්ලක් කියන්නේ අකුසල මූලයක්. ආසාව කියන්නේ ලෝභයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අකුසල මූල ධර්ම තුනයි. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. දැන් බලන්න ලක්ෂ ගාණක් දීලා වටිනා උපකරණ ගෙනෙල්ලා තැන් වල තියාගත්තා, ලස්සනට අලංකාර කරගත්තා. ඒ තැන් වල තියාගෙන netin ආස්වාද විඳිනවද? එහෙන්. ඔව්. දැන් ගෙදර හිටියත් රැස් වෙනවද? සමාජයට බහලා රැස් කරගන්නවද? හොඳට බලන්න. දැන් අකුසල මූල ධර්මයන් රැස් කරන්නේ. දැන් එළියට බැලුවාම වඩාත් වැඩි. එයි අනවබෝධය තුල ඉන්න පුච්චලය, නොවැටහීම තුල ඉන්න පුච්චලය, ධර්ම මේ සන්නා විකා ලස්සන දේවල් පේනවා ඇහැට. තම අලංකාර දේවල්, විශාල ගොඩනැගිලි, විශාල වාහන, නැව්, ගුවන් යානා, විශාල අලංකාර මහා මන්දිර. එම දකින්නකොට රැස් වෙනවද? රැස් කරගන්න. රැස් කරගන්න. දැන් gedara හිඳගෙනත් රැස් වෙනවද? ඔව් gedara හිටියත් රැස් වෙනවා. ඇයි? එහෙනම් චක්කු සම්පස්සජා චේතන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කු ඇහැ බාහිර රූප දෙක නිසා හැදෙනවා සිතක්. ඇයි ඒවා දකින්නකොට ඒවා පෙනෙනකොට සිතක් නේ හැදෙන්නේ? දකටිය කියන්නේ දකින්නවා පෙනෙනවා බලනවා කියලා. නෑ. ටීවී එක තියෙන අගල් 100යි 120යි නැත්තම් මුළු බිත්තිය පුරාවටම හයි කරලා ටීවී. දකින්නකොට මොකද හිතෙන්නේ? දැන් ගෙදර හිටියා රැස් වෙනවද? දැන් ඕක බිඳුනොත්, ඕක කැඩුනොත්, ඕක නොපෙනී ගියොත් මොකක්ද දෙන්නේ? තරහක් එන්නේ. ලක්ෂ ගාණක් දීලා රූපවාහිනියක් ගෙනාවා. ඒක බින්දා. ඒක කැඩුවා. ඒක කැඩිලා. දැන් ගමනාපය තරහක් එන්නේ. දැන් රැස් වෙනවද? දැන් රැස් කරනවද? බලන්න දෙකම වෙනවනේ. දන්නේම නැතුව රැස් වෙනවා, ඕනකමනුත් රැස් කරගන්න. චක්කු සම්පස්සජා චේතන. ත්‍යාලංකාර විදුලි බුබුල්, ඒසි කාමර, තින් ලස්සන බුමුතුරුන්, පලස්. හොඳයි බුදුරජාණන් වහන්සේ එපා කිව්වේ නෑ විඳින්න. විඳින්න එපා කිව්වේ. ඒක පෙර කර්ම දායාදයක් නම් ඒක ලැබුණාට ප්‍රශ්නයක් නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා ඒක පෙර සංසාරේ තමන් කරලා තියෙන කර්මයෙන් ලැබිච්ච දායාදයක්. ඒවා එපා කිව්වේ නෑ. හැබැයි මනස හැසිරෙන ආකාරය බලන්න. රැස් වෙන ආකාරය බලන්න. රැස් කරන ආකාරය දකින්න. ඒකට තමයි සතිපට්ඨාන කිව්වේ. සිහිය පිහිටව ගන්න. සිහිය පිහිටුවේ නැත්තම් එහෙනම් ඇහැ බාහිර රූප දන්තුකල ස්පර්ශය නිසා බලවත්. ඒව නිරන්තරයෙන් නිවස තුල තියෙන
නිරන්තරයෙන් ඒ තියෙන වටිනා ලක්ෂ ගණන් වටිනා ඒ උපකරණ නිරන්තරයෙන් නැත ගැටෙනවනේ. ඇහැට හමු වෙනවනේ. එහාට හමු වෙන සෑම මොහොතකම මොකනද හටගන්නේ? හැසිරෙන්නේ කොහොමද සිත? රැස් වෙනවද? රැස් කරන්නේ. ඔව්. නිවසෙන් එළියට බහැලා ගිහිල්ලා පාරේ ඇවිදිනවා. වාහනෙන් යනකොට දකින්න ලස්සන දේ. ඒතර තවත් ලස්සන දේවල් අලංකාර දේවල් මනරම් දේවල් දකින්න මොකද? අනේ මේකත් හොඳයි අපේ ගෙදර ගිහින්. මේකත් හොඳයි ගෙදර අහවල් තැන තියන්න පුළුවන් අලංකාරයි ලස්සන. බුදුරජාණන් වහන්සේ පා කිව්වේ නේ. පා කිව්වේ. ඒක තමන් පෙර කරලා තියෙන කර්මයෙන් ලැබිච්ච දායාදයක් නම් ඒක බාරගන්න. ස්වාමින් වහන්සේලාටත් එහෙම කියලා තියෙනවා. සියල්ල ප්‍රතික්ෂේප කරන්න එපා. එයාලා යම් ශ්‍රද්ධාවෙන් යම් දෙයක් දෙන්නේ ඒ ශ්‍රද්ධාවෙන් දෙන දේ බාරගන්න. හැබැයි තම තමන්ගේ මනස හැසිරෙන ආකාරය පිළිබඳව අවධානයෙන්. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. එපා පෙර සංසාරේ තම තමන් දීලා තියෙන විදිය. ඒ දීලා තියෙන විදියට තමන්ට ලැබෙනවා. සමහර අය නිකම්ම ගෙදරට ගෙනලා පූජා කරනවා. ගෙදරට ගෙනලා දෙනවා. සමහර අය මිල මුදල් හොඳට තියන අය ඒවා මිල දීලා ඒවා ගෙනල්ලා ලස්සනට අලංකාර කරගෙන ඒ තැන්වල තියාගන්න. බුදුරජාණන් එපා කිව්වේ. නැත්නම් ආරයට කියන්න තිබ්බා නේද? 54 කෝටියක් මොනවටද වියදම් කරන්න ඔය තරම් සල්ලි මට එහෙම එකක් වොන්නේ මං අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නේ. අනේ පිටිසිටුතුමාට කියන්න තිබ්බා. වචනයක් අච්චි. 18 කෝටියක් මිල දීලා ඉඩම ගන්නකොට කියන්න තිබුණානේ ඇයි ඔච්චර විශාල ඉඩමක් ඔච්චර ගාණක් වියදම් කරන්නේ මොකටද කියලා? නෑ එයාගේ ශ්‍රද්ධාවට හානියක්. ඒ නිසා කිව්වේ නේ. තව 18 කෝටියක් වියදම් කරා ගොඩනැගිලි ඉදි කරන්න. අලංකාර මන්දිර ගොඩනැගිලි ඉදි කරන්න තවත් 18 කෝටි. ඒක එපා කියන්න තිබ්බනේ බුදුරජාණන්. මම මේ සියල්ල අතහැරලා ආවේ. මට ඔයිට වැඩිය සම්පත් තිබුණා. මම ඒ සියල්ල අතහැරලා ආවේ මේ කියලා බුදුරජාණන් වහන්සේට කියන්න තිබ්බා. මම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නේ. මේ පාංශ කුල චීවරය දරන්නේ. මම කබලක ආහාර ගන්න. තුන් සිවුරෙන් මම ජීවත් ඒ නිසා මට මේවේ අවශ්‍යතාවයක් නැහැ කියලා. නෑ අනේ පිටිසුත්තුමාට කිව්වේ නෑ. තවත් 18 කෝටියක් වියදම් කරා ඒක පූජා කරන්න ශාසනයට පූජා කරන්න. කෝටි 54යි. 54 කෝටියක් වියදම් කළා. සවැත් නුවර චේතවනාරාමයේ. එපා කිව්වේ නෑ. ඇයි? ඒක කර්ම දායාදේ. ඒ කර්මයෙන් පෙර සංසාරේ කරගත්ත කර්මය පූර්වාරාමයේ ඒ වගේ 27 කෝටියක් වියදම්. විසාකාවට කියන්න තිබ්බනේ අන්නේ කොච්චර වියදම් කරනවා. ඔය තම තමන්ගේ දරුවන්ට මොනුබුරු මිනිබිරියෝ ඉන්නවා. ඒ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා තියාගන්න අපට එපා වුණා කියලා. අනේ අද සමාජය හිතනවා නෑ. එහෙනම් බලන්න පොඩ්ඩක් රැස් වෙනවද රැස් කරනවද දෙකම වෙනවා. gedara හිටියත් රැස් වෙනවා. සමාජයට බහලා රැස් කරගෙන ආපහු gedare. ඇයි? අර අලං ඇසන දේවල් ඒවා ගන්නෙ කොහොමද? ඒක කොහොතනද තියන්නේ? ඒකේ වටිනාකම කීයද? ඒවා කල්පනා කරන්නේ gedare. නැත්. පුංචි කාර් එකක් තියෙන කෙනෙක් හොඳ කාර් එකක් ඊට වැඩිය හොඳ කාර් එකක් දැක්කම ඒ ගැන කල්පනා කර තමයි gedare. දැන් රැස් වෙනවද රැස් කරනවද? දෙකම වෙනවා. gedare ඇවිල්ලා කල්පනා කරනවා. gedare ඇවිල්ලා හිතනවා. ඒක රැස් වෙනවා. તો සමාජයට බහලා පාරට බහලා ඒ සමාජය ඇවිදිනකොට රැස් දැන් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර. පන්සලටත් දෙනවා, හාමුදුරුවන්ටත් දෙනවා, දානෙත් දෙනවා, හොඳට හදලා දෙනවා. දැන් ඒ විදිහට දෙන පුඤ්ඤාභි සංකාර. අපි හොඳ දානයක් දුන්නා. අරගොල්ලෝ දුන්නේ පුංචි දානයක් නේ අපි ටික ලොකුවට දානයක් දුන්නා. එතනත් රැස් කරගෙන තියෙනවා. දැන් ඒ ගැන හිතනවා, ගෙදර ඇවිල්ලාත් හිතනවා, කල්පනා කරනවා, ඒගොල්ලන්ට වැඩිය හොඳට අපි දානෙ දුන්නා. අපි ඒගොල්ලෝ පූජා කරේ මෙන්න මේ වගේ පොඩි දේවල් ටිකක් අපි ඊට වඩා හොඳ වටින ප්‍රයෝජනවත් හොඳ දේවල් ටිකක් අපි දුන්නා. දැන් ගෙදර ඉඳගෙන රැස් වෙනවා. දන්නේම නෑ රැස් වෙනවා. අර සමාජයේ අනිත් අය කරන දේවල් දිහා බලලා තමෝන් ඊට ඉහළින් කරගත්තා කියලා රැස් කරගන්න. දැන් දෙකම වෙනවද? රැස් වෙනවා රැස් කරගන්න. එතකොට ද පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර. අනිජ්ජාභි සංකාර ගැන කතා කරන්නේ ඒක ධ්‍යානයේ. කාරූපාවචර ධ්‍යාන නිසා. ඒක සංසාර ප්‍රවෘත්තියට තමයි ප්‍රත්‍ය වෙන්නේ. අනිජ්ජා චේතනා.
ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරිද? චක්කු ඒ තමයි චක්කුණා සංවරෝ සාදු. අස සංවර කර ගැනීම යහපතයි. චක්කුණා සංවරෝ සාදු. දැන් ඇසද සංවර කරගන්න ඕනේ. නෑ ඇස නිසා උපදින සිතුවිලි සංවර කරගන්න. දැන් ඇස සංවර කරන්න කොහොමද? බෑනේ ඇහැට රූප පේනවා. එහෙනම් චක්කුණා සංවරෝ සාදු කිව්වේ සෝතේන සංවරෝ සාදු. ගාණේන සංවරෝ සාදු. දැන් මේ එතකොට මේවාද සංවර කරගන්න ඕනේ. ඒවා නිසා උපදින සිතුවිලිද සංවර කරගන්න. රැස් වෙන්නේ සිතුවිලි වලද ඇහේද රැස් වෙන්නේ? කනේද රැස් වෙන්නේ? නාසයේද රැස් වෙන්නේ? දිවේද රැස් වෙන්නේ? කයේද රැස් වෙන්නේ? නෑ. මනසේ රැස් වෙන්නේ. රැස් කරගන්නේ මනස. රැස් වෙන්නේ මනස, රැස් කරගන්නේ මනස. එහෙනම් චක්කු සම්පස්සජා චේතනා. චේතනා කිව්වේ කර්මයටයි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි මම චේතනාවම කර්මයේ වශයෙන් පනවනවා. එහෙනම් ඒ සිත හැසිරෙන්නේ පුඤ්ඤාභි සංකාරයක් විදිහටද? අපුඤ්ඤාභි සංකාරයක් විදිහටද? කොහොමද දැනගන්නේ? කොහොමද දැකගන්නේ? සතිහා යෝනිසෝ මනසිකාරය. සතිය සිහිය. ඒකට තමයි සතිපට්ඨාන කිව්වේ. අන්න සිහිය පිහිටවල එයාට ගෙදරත් ප්‍රශ්නයක් නැහැ, සමාජයත් ප්‍රශ්නයක් නැහැ. පාටි එක ප්‍රශ්නයක්වත් නැහැ, අවුරුදු උත්සවෙත් ප්‍රශ්නයක් නැහැ. අවුරුදු පාටි එකත් ප්‍රශ්නයක් නැහැ යාට. ඇයි? එයා රැස් වෙන්නේ, එයා රැස් කරන්නේත් නැහැ, රැස් වෙන්න දෙන්නෙත් නැහැ. එතනට ගියත් රැස් වෙන්න දෙන්නේ නැහැ. පාටි එකට ගියත්, උත්සවයට ගියත්, අවුරුදු උත්සවයට ගියත් එයා රැස් වෙන්න දෙන්නෙත් නැහැ, රැස් කරන්නේත් නැහැ. ඒ කවුද? සතිහා යෝනිසෝ මනසිකාර්ය පුරුදු කරපු පුච්චරය. එයා හොඳ සිහියෙන් ඉන්නේ. එයා මනා නුවණින් ඉන්නේ. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යෝනිසෝ මනසිකාර්ය සති සම්පජාන. ස්ථාන හතරේ පිහිටුවද එයාට ගැටලුවක් වෙන්නේ. මොන ස්ථාන හතරද? කායේ කායානුපස්සී විහෙරති. වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ආතාපි අන්න ආතාපි දැන් අර සිතුවිලි ඒ කියන්නේ කෙලස් නැත්නම් ඒ සිත කෙලසන සිත අපිරිසිදු කරන සිත දෝෂය කරන සිතුවිලි ආතාපි දවණ්ඩ තවණ්ඩ පුච්ඡණ්ඩ විනාශ කරන්න සම්පචානෝ දනුවණින් සතිමා හොඳ සිහියෙන් කළ යුතු වැඩක් විනය ලෝකේ මේ ස්කන්ධ පංචකය තුල තියෙන්නේ ඔක අවිච්ඡා දෝමනස්ස ලෝභය දේශය අයින් කරන්න හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් චක්කු සම්පස්සජා චේතනා. එහෙනම් එහැ මූලික වෙලා රැස් වෙනවා රැස් කරනවා. දෙකම වෙනවද? දෙකම වෙනවා. gedara hitiyat වෙනවද? ඔව් gedara hitiyat වෙනවා. ඇයි? සතියයි යෝනිසෝ මනසිකාරයයි නේ. සතිය නැහැ යෝනිසෝ මනසිකාරය නැහැ. gedara hitiyat රැස් වෙනවා සමාජයට බැලලා රැස් කරගෙන අපහු gedara එනවා. ඒතර ගොඩවල් දෙකයි. රැස් වෙච්ච එකයි රැස් කරගත්ත එකයි. දැන් හරි බරයි. දැන් මනසට බරයි. දැන් මම අර සංයුත්ත නිකායේ බාර සූත්‍රය කියලා සූත්‍රයක් මම පැහැදිලිව දේශනා කළා බර බිමින් තියෙන ආකාරය. එහෙනම් අපි කොහමද ගන්නේ? සතිහා යෝනිසෝ මනසිකාරයෙන් නිරන්තරයෙන් චක්කු සම්පස්සජා චේතන. එහෙනම් සංවර කරගන්න ඕනේ ඇහැද? චක්කුණා සංවර ඇහැ නිසා උපදින සිතුවිලි සංවර කරගන්න ඕන. රස වෙන්න දෙනවද රස කරගන්න දෙකම එපා. ඇයි? රස වෙන්න නිකම්ම gedare ඉඳගෙන රස වෙන්න ඉඩ දුන්නත් එයින් අරමුණක් අරගෙන භවයක් හදාගන්න පුළුවන්. සමාජයත් එක්ක ගැටිලා සමාජයත් එක්ක ඇලිලා රස කරගෙන ඇවිල්ලා එයින් අරමුණක් අරගෙනත් භවයක් හදාගන්න පුළුවන්. හදලා ඒකයි කිව්වේ මේ සංස්කාර හේවත් මේ කර්මම තමයි ඒකාව භවයට ප්‍රත්‍ය වෙන්නේ සත්‍යයට ප්‍රතිසන්දියක් සත්‍යයට නැවත භවයක් හදන්න ඒ තමයි කර්ම භව හා උප්පත්ති භව පළමුවෙන් වෙන්නේ කර්ම භව කිව්වේ සංස්කාර
එවත් චේතනා. කර්ම භව හැදුවද නියත වශයෙන්ම උප්පත්ති භවය. භවපච්චය ජාති. පහල කරනවම තමයි. පහල කරනවද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. ඔන්න හම්බෙන්නට. ඉතින් ඒ ටික ඉතින් ප්‍රතික්ෂේප කරන්න එපා. ඉතින් දැන් අර රැස් වෙන්න ඉඩ දීලා බලාගෙන හිටියා ඕමනාවෙන් රැස් කරගත්තා. ඉතින් එහෙනම් අර ධර්මතා ටිකත් ඉතින් ආසාවෙන් ගන්න. මොනවද? ජරාවටපත්ති ඒක ප්‍රතික්ෂේප කරලා වැඩක් වෙන්නේ. ප්‍රතික්ෂේප කරන්න බෑ. නියත වශයෙන්ම ලැබෙන. මරණේ නියත වශයෙන්. ඔක කනගාටු හැඬීම් වැළපීම් දුක් දෝමනස කායික දුක් මානසික දෝමනස ප්‍රියයන්ගෙන් වෙන්නීම අප්‍රියයන් හයෙක්වීම කැමැති දෑ නොලැබීම අකමැති දේවල් ලැබී දැන් ওই ටික අතින් ගෙදරටම ගන්න නොගත්තත් හම්බෙනවා එළියට දාන්න හැදුවට දාන්න බෑ හැබැයි ওই ටික නම් කැමැති නෑ ගෙට ගන්න ওই ටික දාන්න හදා එළියට හැබැයි කවදාවත් දාන්න බෑ අනිවාර්යෙන් ගෙට ගන්නම වෙනවා ගේ කිව්වේ පංචස්කන්ධෙට ඕකනිගේ ඔය ගන්නම වෙනවා ඒ ටික දැන් තියෙනවද නේ එහෙනම් කර්ම භවයේ උප්පත්ති භවයක් හදනවද හදනවා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චක්කු සම්පස්සජා චේතනා ඔන්න හැදුවා එක තැනකින් කර්ම හැදුවා උප්පත්ති භවයක් පහල කරා ಜಾති නාම රූප දෙක හෝ එක්ක රූප ධර්මයක් හෝ එක්ක අරූප තලේ පහල කළා දුන්නා ජරා එතන ඉඳලා කතා කරන්න තියෙන අකමැති දේ. හැබැයි කතා කරන්න වෙනවා. එහෙනම් අපි මේ උවමනාවෙන් නේද මේ ගන්න. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපාය. දැන ගන්න. ධර්මයක් දන්න. හැබැයි ඒකට කැමති. ඒකයි මං කිව්වේ මං ගිය සතියේ මම පෙරේත දේශනා කරපු ධර්ම විකාශනය වුණු ධර්ම දේශනාව තුළ තියෙනවා මම පැහැදිලි කරලා පෙන්නුවා. ඔව්. නාම රූප දෙකේ ආයශය ඇත්ත දන්නවද? රූපය ආයශයක් දන්නවා නාමය ආයශයක් දන්නවා. දැන් මෙතන වාඩි වෙන්න කලිනොත් නාම රූප දෙක ක්ෂණයක් චිත්තක්ෂණ 17ක් ඇතුළත රූප ධර්මයනොත් එක චිත්තක්ෂණයක් ඇතුළත නාම ධර්මයනොත් සියල්ල ඉපද බිඳුණා. මේ කතා කරන මොහොතේ නිරන්තරයෙන්ම සියල්ල ඉපද බිඳිනවා නාම රූප දෙකම. කතා කරන මොහොතේ අධ්‍යාත්මික හා බාහිර විශ්වයේ සියලුම රූප ධර්මයනොත් චිත්තක්ෂණ 17ක් ඇතුළත ඉපද බිඳිනවා. ලෝකයේ ජීවත් වෙන යම් සත්‍යයක් ජීවයක් යම් මිනිස්සෙක් ඇද්ද ඒ සෑම කෙනෙක්ගේම සිතුවිලිත් එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. හැබැයි තව මොහොතකින් හටගන්න ওই නාමයටත් කැමති ওই රූපයටත් කැමති. එයි ඒ තමයි අනවබෝධය. ඒ තමයි අවිද්‍යාව. ඒ තමයි මෝහය. ඒ තමයි මුලාව. නාම රූප දෙකටමයි කැමති. නැවත නැවත කැමති. නැවත නැවත ඇලෙනවා. හැබැයි ඇලෙන්න හදනකොට නැති වෙනවා. ඒක තේරෙන්නේ. ඒක වැටහෙන්නේ. එහෙනම් මේ චක්කු සම්පස්සජා චේතනා කියනකොට බලන්නකො චක්කු කියන එකට චිත්තක්ෂණ 17ක ආයශයක් නැතිනේ. චිත්තක්ෂණ 17ක් ඇතුළත නියත වශයෙන් ඉපද බින්දෙනවා. චක්කු හේවත් ඇස. බාහිර රූපයක් චිත්තක්ෂණ 17ක් තුල ඉපද බින්දෙනවා. දෙක නිසා හටගන්න සිත චිත්තක්ෂණයක් තුල ඉපද බින්දෙනවා. කාරණා තුන එකතු කරන ස්පර්ශයත් එක චිත්තක්ෂණයක් තුල ඉපද බින්දෙනවා. ස්පර්ශය නිසා සකස් වෙන පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර රැස් වෙන දේ හෝ රැස් කරන දේ එක චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දිනවා. හැබැයි ආයෙත් හදනවා. ආයෙ හදනවා. ආයෙ හදනවා. මං කිව්වා එදා පෙරේදා මෙල්බන් වල ආයෙත් ඒක සජීවී අහන්න බැරි වුණා ඒ අවස්ථාවෙම. පස්සේ YouTube එකට දැම්මට පස්සේ තමයි යහුවේ කිව්වා. මං ඒක පැහැදිලි කරලා පෙන්වන්නේ. උපමාවක් අරගෙන උපමා දෙකක් අරගෙන ලස්සනට පෙන්වන්න. අම්මා කෙනෙකුට දරුවෝ 10ක් වැදුවා. 9ක් මලා. අතේ එකෙක් ඉන්නවා එක පණ අදිනවා. හැබැයි කුසෙත් ඉන්නවා එකෙක්. දැන් අම්මා මොකද කරන්නේ? අම්මා කල්පනා කරනවා මං 9ක් වැදුවා. 10ක් වැදුවා. 9ක්ම මලා. දැන් මේ අතේ ඉන්න එක පණ අදිනවා. තව පොඩ්ඩකින් මේක චිත්තක්ෂණේ ආශය. දැන් පණ අදිනවා. දැන් මැරෙනවා තව පොඩ්ඩකින්. කතා කරන මොහොතේ මැරලා ඉවරයි. හැබැයි
බඩේ ඉන්න එක හදන්න හදනවා. නෑ ඒකත් මැරෙනවා. අර අම්මා ඥානවන්තයි බුද්ධිමත් අම්මා කල්පනා කරනවා 10ක් වැදුවා 9ක් මලා අතේ ඉන්න එක පණ අදිනවා කුසේ ඉන්න එක ගැන මට වැඩක් නැහැ. මට වැඩක් නැහැ කුසේ ඉන්න එක මේකත් මැරෙනවා. එයි තව තත්පරයකින් හටගන්න නාම රූප දෙකත් ඉපද බිඳෙනවා. හැබැයි ඒ ඉපද කොච්චර ඉපද බිඳුනත් ඒ නාම රූප දෙකට කැමතියි. හොඳට හිතලා බලන්න. හොඳට කල්පනා කරන්න. මේ තවත් මොහොතකින් හටගන්නේ ඒ නාම රූප දෙකමයි. ආයි තව මොහොතකින් හටගන්නේ ඒ නාම රූප දෙකමයි. හැබැයි ඒකටම කැමතියි. ඉතින් දැන් ඔය පැහැදිලිව කිව්වා. බඩේ ඉන්න එක හදන්න හදනවා. 9ක්ම බල අතේ ඉන්න එක පණාදිනවා කමන්නේ 10ම නැතුණත් කමන්නේ මම බඩේ ඉන්න එක හදාගන්න. හදන්න බෑ කවදාද ඒකම මැරෙනවා. තේරුම් ගන්න. හැටට කලින් නාම රූප දෙක ඉපද බින්දෙනවා. කතා කරන මොහොතේ නාම රූප දෙක ඉපද බින්දෙනවා. පණාදිනවා. දැන් බින්දෙනවා දැන්. තව මොහොතකින් හට ගන්න නාම රූප දෙකටත් ඒ දෙයම තමයි වෙන්නේ. හැබැයි කැමති. චන්දරාගය, තෘෂ්ණාව, ඇලීම දෙකටම ඇලීම. චන්දරාගය. බලන්න. රැස් වෙනවා රැස් කරනවා. එහෙනම් පැවැත්ම ඉතර පැවැත්ම තියෙන්නේ පැවැත්ම කොච්චර කාලයක් තියෙනවද? දැන් 9ක් මලා 10ක් 10 වෙනි කාර්යය පණ අදිනවා. අනිත් එකට කැමති. ඔක තමයි තියෙන්නේ. අනවබෝධය තුල. දැන් චිත්තක්ෂණය කරන්නේ. අතහරින්න යන එක චිත්තක්ෂණය. ඉදිරියෙන් හටගන්න නාම රූප දෙකට තියෙන ආශාව චන්දරාගයේ කැමැත්ත අතහරින්න යන එක චිත්තක්ෂණයයි. චිත්තක්ෂණය අල්ලගන්න බැරුව තමයි හදන්නේ. දඟලන්නේ. වෙහෙසෙන්නේ. මහන්සි වෙන්නේ. එන චක්ක සම්පස්සජා චේතන. බලන්න වෙනවද නැද්ද කියලා. එහෙනම් ඒ සිතුවිලි වලට චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. ඇහි රූපයට චිත්තක්ෂණ 17ක් ඇතුළත ඉපද බිඳිනවා. බලන්න. ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව හට ගන්න ශරණයෙන් බිඳිනවා. හැබැයි රැස් කරගෙන තියෙනවා රැස් වෙන්න ඉඩ දීලා තියෙනවා. ගේ දෙකයි මම කිව්වේ gedara හිටියත් රැස් වෙනවා සමාජයට බහලා ගොඩ ගහගෙන ආයි ගෙදරට එනවා. රැස් කරගෙන එනවා ගෙදරට. නැත්. සෝත සම්පස්සජා චේතනා. සෝත කිව්වේ කනට. බාහිර ශබ්දයක් එක්ක තමයි සම්බන්ධයි. වෙන කිසි දෙයක් යත් එක්ක සම්බන්ධ වෙන්න බෑ වෙන කිසි දෙයක්. රූප, ගන්ධ, රස, ස්පර්ශ ඒවා බෑ. සෝතත් එක්ක. සෝත කිව්වේ කනට. තර කන කිව්වේ සුද්දාෂ්ටක කලාපේට. බාහිර ශබ්දයකට ඒ සුද්දාෂ්ටක කලාප. දෙක නිසා හැදෙන සිතක්. සෝත විඥානෙ. ඇහෙන කෙනෙක් නෑ. අහ ගන්න කෙනෙක් නෑ. අහුණු කෙනෙකුත් නෑ. හේතුඵල ධර්මතාවයක් තියෙනවා. හේතුඵල. එහෙනම් මේ දෙක නිසා හැදුන සිතක් සෝත විඥානෙ. පින්න සංගති පස්සෝ කර්ණතන එකතු කළ ස්පර්ශය විශ්ින්. ස්පර්ශය බලවත් කළ දුන්න සිත. චේතනා. සෝත සම්පස්සජා චේතනා. එතකොට දැන් gedara ඉඳගෙනත් මිහිරි ශබ්ද අහනම සංගීත භාණ්ඩ ලක්ෂ ගණන් දහස් ගණන් වඩින ලක්ෂ ගණන් වඩින සංගීත භාණ්ඩ ගේ තුල තියාගෙන ඒ හඬවල් නිරන්තරයෙන් උපද්දවමි මොකද කරන්නේ දැන් හැබැයි හිතනවා මම සිල්වත් මම ගුණවත් හැබැයි සිත හැසිරෙන ආකාරය දන්නේ ඒ හඬ ඇහෙනකොට මොකද හිතෙන්නේ අර කාමරේ හිටියත් යාගේ සිත එතන ඇලිලා නැද්ද ඒතර සිත හැසිරෙනවා ඒතර රැස් වෙනවා හැබැයි මම පව් කරන්නේ මම බොරු කියන්නේ කේලම් කියන්නේ පරුෂ වචන කියන්නේ මම සාතු මරන්නේ මම හොරකම් කරන්නේ මම වැරදි කාම නේ මම ඒව මුකුත් කරන්නේ හැබැයි සිත හැසිරෙන ආකාරය දකින්න සිත හැසිරෙන ආකාරය එහෙනම් gedara හිටියත් රැස් වෙනවා සමාජයට බහැලා දැන් සමාජයට බැස්සා විවිධ මිහිරි හඬවල් ශබ්දවල් තනින් තනින් ඇහෙනවා සංගීත භාණ්ඩවල තියෙන ඒ හඬවල් දැන් මොකද වෙන්නේ
රැස් කරගෙන ආපහු ගෙදර එනවා. ඒවා කල්පනා කර කර ඒවා සිත. ඒවා නැත්තම් අර CD තැටි වල හරි එහෙම නැත්තම් යම් උපකරණ වල පෙන් ඩ්‍රයිව් වල හරි දාගෙන ඉතින් අරගෙන ඇවිල්ලා ගෙදර දාගෙන දැන් මොකද කරන්නේ? දැන් සමාජයට බහලා රැස් කරගෙන ඇවිල්ලා තියෙනවා ගෙදර ඉඳගෙන අර නිකුත් වෙන ශබ්ද අහගෙන නිරන්තරයෙන් රැස් වෙනවා. එහෙනම් ගෙදර හිටියර රැස් වෙනවා සමාජයට බහලා රැස් කරගෙන එනවද? ඔව්. ඒකයි මං කිය සංස්කාර කියන්නේ රැස් වෙනවා රැස් කරනවා. රැස් වෙනවා රැස් කරනවා. ඉතින් රැස් කරාම රැස් වුණාම මොකද වෙන්නේ? ඉතින් ඒවා ඵල භුක්ති විඳින්න ඉතින්. රැස් කරගත්තා එකතු කරගත්තා ගොඩ ගහගත්තා. ඉතින් ඒවා ඵල භුක්ති විඳින්න ඕන. බුදුරජාන් වහන්සේ දේශනා කළේ රැස් කරන්න නෙමෙයි අස් කරන්න කියලා. දැන් අපි කරන්නේ බුදුරජාණන් වහන්සේ කියපු එකද? හැබැයි මනසින් gedara තියෙන වස් කරන්න යන්න එපා මේ කිව්වට. මේ gedara තියෙන වස් කරන්න නෙමෙයි කියන්නේ. ඒවා තියාගන්න. මං කියවනේ කර්ම දායාදයෙන් ලැබිච්ච ඒවා පරිහරණය කරන්න. එපා කිව්වේ නේ. ඒවා පරිහරණය කරන්න. හැබැයි රැස් වෙනවද රැස් කරනවද කියන එක පිළිබඳව අවධානයෙන් ඉන්න. සෝත සම්පස්සජා චේතනා. හැබැයි 17ක තුලත ඉපද බිඳි විඥානයේ ස්පර්ශයයි ඒ චේතනා හේවත් කර්මය හේවත් ඒ සංස්කාරය ඒ ධර්මතා තුනට තියෙන චිතක්ෂණ තුනයි. නාම රූප දෙක ඉපද බිඳිනවා. මිට මොහතකට කලිනුත් ඉපද බිඳුණා කතා කරන අවස්ථාවෙත් ඉපද බිඳිනවා. තව මොහතකනුත් ඉපද බිඳිනවා. ඉපද බිඳිනවා. මොකද කරන්නේ? ඒතකොට රැස් වෙනවා රැස් කරනවා. සමහර අය නොදන්නාකම හින්දා රැස් කරගන්නවා. සමහර අය ඒගොල්ලෝ ගුණවත් ඥානවන්තයි සිල්වත් කියලා හිතාගෙන ගෙදරට වෙලා නිකන් ඉඳගෙන රැස් වෙන්න ඉඩ දීලා ඔහෙ ඉන්න බලන්න. අර කට්ටිය ඉතින් නොදන්නකම හින්දාවත් සමාජයට බහලා ඒවා රැස් කරගෙන එනවා. අපුඤ්ඤාභි සංකාර, පුඤ්ඤාභි සංකාර. එහෙනම් ඒ ගෙදර ඉඳන් රැස් වෙන්න ඉඩ දුන්නත් ලෝභය තියෙන එතන. ලෝභය කියන්නේ ආසාව. සමාජයට බහලා රැස් කරගෙන ආවත්, එකතු කරගෙන ගොඩ ගහගෙන ආවත් එතනක් තියෙන ලෝභය. ඒතර ලෝභය කිව්වේ අකුසල මූල ධර්මයක්. අකුසල මූල ධර්මයයි ලෝභය කිව්වේ. ඒ අමනාප වෙනවා තරහ වෙනවා. අහගන්න බැරි වුණා නම් ඒක හරියාකාරව ඒ ආස්වාදේ විඳින්න බැරි වුණා නම් ගැටෙන්නේ නේ. අමනාප වෙන්නේ තරහ වෙන්නේ. ඉතින් අභිච්ඡා දෝමනස්ස. එතන සතර සතිපට්ඨානයක් නේ. සතර සතිපට්ඨානයක් තියෙන තැන අභිච්ඡා දෝමනස්සයන් ක්‍රියාත්මක වෙන්න බෑනේ. සතර සතිපට්ඨානයේ තුල ඉන්නවා නම් අභිච්ඡා දෝමනස්සයන් අයින් වෙනවා. ක්‍රමයෙන් අයින් වෙනවා එකපාර නොඋනත්. අවිච්ඡා දෝමනස්සං බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉවත් කරන්න අයින් කරන්න. ඒ කියන්නේ මෝහයට කරන්න දෙයක් නැහැ. එතකොට මෝහය නිකම්ම අයින් වෙනවා. ඒතර අකුසල මූල ධර්මයන් අයින් වුණාම අනිත්‍ය අකුසල ධර්මයන් සිද්ධ වෙන්නෙම නැහැ. ඕනම අකුසලයකට මූලික වෙන්නේ ලෝභය, ද්වේෂය. ඒ දෙක ක්‍රියාත්මක නම් මෝහයත් එතන ක්‍රියාත්මකයි. ඒතර ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූල. ඒතර හැටත් ලෝභය, බාහිර ශබ්දයටත් ලෝභය. දෙක නිසා හැදෙන සිතටත් ලෝභය. කාරණා තුන එකතු කරන ස්පර්ශයටත් ලෝභය. ආසාව තියෙනවා. ඒ දෙක නිසා හැදෙන සිතට රැස් වෙන දෙයට රැස් කරන දෙයට ආයකටත් තියෙන ආසාව. දැන් බලන්න පොඩ්ඩක්. එහෙනම් ඒ තිනුත් රැස් හොඳ දේවල් අහනවා බණ අහනවා පුඤ්ඤාපි සංකාර. හරි. දැන් මට මේ අහලා බණ දැන් අහලා මට දැන් මේ හොඳ සිතුවිල්ලක් ගන්න පුළුවන්. හැබැයි නරක සිතුවිලි එකක්වත් නැද්ද මනසේ? තියෙනවා. නරක සිතුවිලි තියෙනවා. පැටලිච්ච ඒවා තියෙනවා. තමන්ගේ අතින් දැනුවත් හෝ නොදැනුවත් වැරදි අනන්ත අප්‍රමාණ තියෙනවා. එයින් එකක් ඉදිරියට ආවොත් මොකද කරන්නේ? අන්න කර්ම භව රැහැදිලා තියෙන දන්නේ අවසාන අවස්ථාවේ මොන විදිහට එයිද මොන ආකාරයට එයිද චුල්ලසෝතාපන්න නොවුනොත් අනිවාර්යෙන් සෝතාපන්න වුණාට පස්සේ නම් බයක් නැහැ.
එහෙනම් එනවා එයින් එකක් කර්ම භව හැදුව උප්පත්ති භවය. කාම භව රූප භව රූප භව. හැදුව උප්පත්ති භවය. භවපච්චය ජාති. පහල කරුවා. සෝත සම්පස්සජා චේතනා. තර කන මූලික කරගෙන හදාගත්ත කර්ම. රැස් වුණා රැස් කරා. නොදැනුවත් රැස් වුණා දැනුවත් රැස් කරා. භවපච්චය ජාති පහල කරා. ජාතිපච්චය. දැන් හැබැයි ඒකයි මං කිව්වේ ටිකත් ඉතින් අනිවාර්යෙන් ගන්න බලාපොරොත්තු වෙන්න. මොනවාද? ජරාමර. ඒ ටික එළියට දාන්න හැදුවට හරියන්නේ නැහැ. ඒ ටික ප්‍රතික්ෂේප කරන්න හැදුවට හරියන්නේ නැහැ. අනේ මට ඒව නම් එපා කිව්වට හරියන්නේ නැහැ. අර මද ආස්වාදයේ විඳින්න ගිහිල්ලා අර විශාල ආදීනවේ විඳින්න වෙනවා. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ මේ සෑම ධර්මතාවයකම පෙන්නනවා ආස්වාදයක් පෙන්නනවා ආදීනවයක් පෙන්නනවා නිස්සරණයක් පෙන්නනවා. ඒ දෙකෙන් මිදීම නිස්සරණයයි ආස්වාදයක් එපමණ ආදීනවයක් එපා. මම ඔගේ චන්දරාගය අතහරිනවා. මම ඔගේ තෘෂ්ණාව අතහරිනවා. මම ඔය බැඳීම අතහරිනවා. අන්න රැස් වෙන්නෙත් නෑ රැස් කරන්නෙත් නෑ. ගාන සම්පස්සජා චේතනා. ගාන කිවේ නාසයට. චිත්තක්ෂණ 17ක ආයශයයි. 17ක් ඇතුළත ඇතිලා නැතිලා යනවා. බාහිර ගන්ධයක් එකට ගෝචර වෙන්නේ රූප එකට සම්බන්ධ කරන්න බෑ, ශබ්ද සම්බන්ධ කරන්න බෑ, රස සම්බන්ධ කරන්න බෑ නාසය. පහස සම්බන්ධ කරන්න බෑ. ගන්ධය විතරයි. ගන්ධ සුවඳ විතරයි. අනබා ස්පර්ශ වෙන හට ගන්නවා ගාන විඥාන. තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. දැනුවත්ව බලවත් වෙනවා නොදැනුවත්ව බලවත් වෙනවා. රැස් වෙනවා රැස් කරනවා. දැන් ගෙදර තියෙන මේ මිහිරි සුවඳ පිළිබඳව හැබැයි අපව කරන්නේ. එයා අකුසල් කරන්නේ. එයාගේ කාය සංවරය වචනය සංවරය. හැබැයි සුවඳට එළිලා. සුවඳට ප්‍රියයි. සුවඳට කැමතියි. සුවඳට කැමති වෙන්නේ නාසයට කැමතියි. නාසයටයි නාසයෙන් එපෙ විඳින්න. ඉතින් නාසයටත් කැමතියි. බාහිර ගන්ධයට කැමති. දෙක නිසා හැදෙන සිතට කැමති. ඒ ආස්වාදයේ හැදෙන්නේ සිතේනේ, සිතට කැමති. කාරණා තුන එකතු කරන්නේ ස්පර්ශයයි ගාන සම්පස්ස, ගාන සම්පස්සජ චේතනා. අන්න ගෙදර හිටියත් රැස් වෙනවා. හරි සුවඳයි අද ගෙනල්ලා තිනවා. පුතා හොඳ සුවඳ වර්ගයක් මුළු ගේමස් ස්ප්‍රේ කරලා තියෙනවා. හරි සුවඳයි. පුතේ කොහෙන්ද ඔක ගෙන ආවේ? දැන් ආන. දැන් ඒ පහුව දාන නැත්තම් ලබන සතියේ ගේන්න ඕනේ. එකක් ඉවර වෙනකොට ගේන්න ඕනේ. දැන් ඔක්කොටම ඕනේ. හැබැයි එපා කිව්වේ නෑ බුදුරජාන් වහන්සේ. එපා කිව්වේ නෑ. පෙර කර්ම දායාදයෙන් නම් ලැබෙන්නේ මේක භුක්ති විඳින්න. හැබැයි මනස පැටලෙන්නේ මොන විදියටද කියලා හොඳට කල්පනා වෙන්න. මනස හැසිරෙන්නේ කොහොමද කියන එක කල්පනා වෙන්න ඉන්න. හරි. ඒ තුළ බලවත් වෙන සිත. ලෝභය, ආසාව, ලෝභය. හරි ඒක නැත්තම් හොඳයි ඒ ස්ප්‍රේ එක ඒ ස්වභාවය අයින් වෙලා දුර්ගන්ධයක් ආවා. අමනාපේ ගැටෙන්නේ නැද්ද? තරහ වෙන්නේ නැද්ද? දැන් බලන්නකො මොකද? ඒතර ගෙදර හිටියත් රැස් වෙනවා. ඒතර සමාජයට බහැලා සමාජයේ යම් තැන් වලට ගිහිල්ලා ඒ තියෙන මිහිරි සුවඳයන් ආග්‍රහණය කරලා ඇවිල්ලා ඒවා පිළිබඳව කල්පනා කර කර ඒවා පිළිබඳව විතර්ක ਵਿਚාර කර කර නෙමෙයිද මගදී ගේන්නේ? කඩවල වලට ගොඩ වෙලා හොයනවත් එක්ක. අන්න එළියට බහලා රැස් කරගෙන එනවා. ගෙදර ඉඳගෙනත් රැස් වෙනවා. නාශ වෙනවා. මොනවාද රැස් වෙන්නේ? කර්ම. ඒවත් චේතනා. කොහොමද රැස් වෙන්නේ? ආසාව, ලෝභය. නොලැබෙන තැන ගැටෙනවා ද්වේෂය. ලෝභය අඳුරන්නෙත් නැහැ, ද්වේෂය අඳුරන්නෙත් නැහැ, මෝහයයි. ලෝභ දේශ අඳුරන්නේ නැහැ කියන්නේ මෝහයයි. එතකොට ලෝභ දේශ මොහ අකුසල මුල් ක්‍රියාත්මකයි. තර අකුසල මුල් ක්‍රියාත්මක නම් ඕනත්‍යක් කරනවා. Tamante එක ලබා ගන්න තමන්ගා මිල මුදල් නැත්තම් හොරකම් කරනවා. මංකොල්ල කරනවා. ගහලා ගන්නවා. ඒ තමයි ස්වභාවය. කලහ වාද විවාද රණ්ඩු සරුවල් නඩු හබ ඔක්කොම ඇති වෙන්නේ ඔය ආස්වාදය හොයන්න ගිහලා. ආස්වාදය හොයන්නේ නැති තැන මොනවාක්වත් ඕනේ නේද? කිසි දෙයක් අවශ්‍ය නැහැ. එහෙනම් හැබැයි නාසය
බාහිර ගන්ධය චිත්තක්ෂණ 17ක් තුල ඉපද බින්දිනවා. ඒ දෙක නිසා හට ගන්න සිතට ගාන විඥාණයට එක චිත්තක්ෂණයයි ආයුෂ. කර්ණ තුන එකතු කරන ස්පර්ශය තින්නම් සංගති පස්සෝ. ඒකටත් ආයුෂක චිත්තක්ෂණය. ඒ ස්පර්ශය නිසා බලවත් වෙනවා චේතනාව. ඒකටත් ආයුෂක චිත්තක්ෂණය. හැබැයි කර්මයක් හැදිලා ඉවරයි. සකස් වෙලා ඉවරයි. සිත බලවත් වෙලා ඉවරයි. කොලෝභයෙන් එක්ක ද්වේෂයෙන් බලවත් වෙලා ඉවරයි. එහෙනම් නාම ධර්ම තුනක් රූප ධර්ම දෙකක්. චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දින නාම ධර්ම තුනක්. මේට මොහතකට කලිනුත් හටගත්. දැන් මේ අවස්ථාවෙත් ඉපද බින්දිනවා. හැබැයි තව මොහතකින් කොකට කැමති. බඩේ ඉන්න එක හදන්නම හැබැයි. හදන්න බෑ එකක් මැරෙනවා අනිවාර්යයෙන්. ඇයි? නමයක් මලා නම් අතේ ඉන්න එක පනා දිනවා නම් බඩේ ඉන්න එකක් ඒක මැරෙනවා. ලස්සන උපමාවක් බානක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බලන්න. තේරුම් ගන්න. එහෙනම් තව මොහොතකින් හට ගන්න මේ නාම රූප දෙකට කැමති. ඒක කැමති. දැන් මේ කොච්චර බණ කිව්වත් ආයෙත් තව මොහොතකින් හට ගන්න නාම රූප දෙකට කැමති. ඒ තමයි සිතේ හැටි. තමයි මේ සිත කියන්නේ මහා පුදුමාකාර විනාශයක් අපිට කරන්නේ. මේක හදාගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ Tamanට ඉන්න මහා භයානක හතුරෙක්. Taman කොයි වෙලේ හරි ඝාතනය කරන්න, Tamanට අනර්ථයක් කරන්න, Tamanව විනාශ කරන්න, Taman වටේ කැරකෙන නිරන්තරයෙන් ඉන්න මහා භයානක හතුරෙක්. ඊටත් වඩා අනර්ථයක් කරනවා Tamanගෙම වරදවාගත්ත සිත. Tamanගෙම වරදවාගත්ත සිත ඊට වඩා අනර්ථයක් කරනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සිත හදන ක්‍රමය කියලා දුන්නේ. සිත හදන්න. සිතේ ඇති වෙන සිතුවිලි දිහා අවදීන් ඉන්න. එහෙනම් ගාන සම්පස්සජා චේතනා කර්ම පිළියෙල වෙනවා. රැස් වෙනවා රැස් කරනවා. බාහිරට ගිහලා රැස් කරගෙන එනවා. ගෙදර ඉඳගෙන නිකම්ම රැස් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. රූපයට අරගත් දේවතාවෝ ඉන්නවා. ශබ්දයට අරගත් දේවතාවෝ ඉන්නවා. සුවඳට අරගත් දේවතාවෝ ඉන්නවා. රසයට අරගත් දේවතාවෝ ඉන්නවා. පහසට අරගත් දේවතාවෝ ඉන්නවා. උන්ට කියන්නේ ගන්ධබ්බෝ. ඔන්න ගන්ධබ්බ කියන වචනේ දාගෙන තියෙන්නේ සංයුත්ත නිකායේ තියෙනවා. ඔය ගන්ධබ්බ කියන වචනේ පෙරලගත්ත වෙන පැත්තකට. අර රූපයටම කැමැති රූපයම ප්‍රිය කරලා ඒවට මැරිච්ච අය ඒකම අරමුණු කරලා නැවත භවයකට එනවා. ඒකට ඒ කියන්නේ ඒ රූපයට ප්‍රියයි. ඒ ගන්ධබ්බය. දැන් තමයි ගන්ධබ්බ කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ බුදුරජාණන්. ඒ ගන්ධබ්බය කියුවේ මේ තව භවයක් හදෙනකන් ඉන්න එකෙක් නෙමෙයි. මෙතනින් චුත වෙලා තවත් භවයක ප්‍රතිසන්දියක් ගන්නකම් මේ භවයේ සැරිසරන එකෙක් ගැන නෙමෙයි කියලා තියෙන්නේ. ඒ ගන්ධබ්බ සංයුක්තේ ගන්ධබ්බ ඒ ආරලස්සන්ට පැහැදිලි කරන සංයුත්තනිකයි තියෙන්නේ. අරගත දෙවිවරු ඉන්නවට. ඒ දෙවියෝ කියලා තමයි හඳුන්වන්නේ. හැබැයි දෙවිවරු නෙමෙයි දේවතාවෝ කියලා කියන්නේ. ඒ ඇවිල්ලා ආශාව නිසා නැවත ප්‍රතිසන්දියක් ගත්ත අය. ඉතින් ප්‍රේතයෝ දේවතාවෝ කිව්වලු. සුවඳට අරගත් දේවතාවෝ ඉන්නවා, රසයට අරගත් දේවතාවෝ ඉන්නවා, පහසට අරගත් දේවතාවෝ ඉන්නවා, රූපයට අරගත් දේවතාවෝ ඉන්නවා, ශබ්දයට අරගත් දේවතාවෝ. අනේ ඒගොල්ලන් තමයි මේ ගන්ධබ්බ කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ. ඒක දැන් වෙන පැත්තකට හරවගෙන මේ ගන්ධබ්බය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිනවා ගන්ධබ්බය මෙතනින් චුත වෙලා නැවත හොඳ තැන මව් කුසක් එහෙම තැනක් හම්බ වෙනකම් මේ භවයේ සැරිසරන එතන තමයි ගන්ධබ්බය කියන්නේ. එහෙම සැරිසරන්න බෑ. ඒ සිතට අවශ්‍යක චිත්තක්ෂණය. චිත්තක්ෂණය තුළ එක පහළ වෙන්න ප්‍රතිචිත්ත වෙනවද චුත වෙනවත් එක්කම ඒ ආරම්භණයක පැටලිච්ච මානස නැවත අණ්ඩජ ජලාබුජ සංසේදජ උපපාතික. හතර ස්ථානයේ කොයි තැනක හරි පහළ වෙලා ඉන්න එක චිත්තක්ෂණය යන්නේ පහළ වෙන්නේ. හයි සංකාරයට අවශ්‍යක චිත්තක්ෂණයයි. සංස්කාර හේවත් කර්මවලට. විඥාණයට අවශ්‍යත් එක චිත්තක්ෂණයයි. සංකාරපච්චය විඥාන. ତර සංස්කාර ප්‍රත්‍ය වෙනව ප්‍රතිසන්දි විඥාණයට. තර සංස්කාරයන් ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? සංස්කාරයන් එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා. හැබැයි බිඳෙන්නේ ප්‍රතිසන්දි විඥානය හටගන්න යන්නේ කොච්චර වෙලාවද? එක චිත්තක්ෂණයයි. එහෙනම් ඒ ප්‍රතිසන්දි විඥාණයට අවශ්‍ය එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා ප්‍රතිසන්දි විඥානය. හැබැයි නාම රූප දෙකට ප්‍රත්‍ය වෙලා.
මේ පටිච්ච සමුප්පාදයෙන් හොයන්න දහම. හරි ලස්සනට තියෙනවා. එහෙනම් චිත්තක්ෂණය කියන්නේ. මෙතන චුත වෙන්න ප්‍රතිසන්දියට යන්නේ එක්ක චිත්තක්ෂණයයි. නාම ධර්ම දෙකක් උන්ට ප්‍රත්‍ය වෙන්නේ. සංකාරපච්ච විඥාන. එහෙනම් ගාන සම්පස්සජා චේතනා. දැන් හැදුවා කර්ම. ඒතර කර්ම භවයක් හැදුවා නම් ඊගාව හැදෙන උප්පත්ති භවයක්. කර්ම භවයක් හැදුවොත් අනිවාර්යෙන් උප්පත්ති භවයක්. භවපච්චය ජාති. පහල කරනවම තමයි. ජාතිපච්චය දැන් හම්බෙයි. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය හෝති. දුක්ඛඳේ මහණෙනි මේ දුක්ඛඳේ හට ගැනීම මෙන්න ස්වභාවය දුක්ඛඳේ හට ගැනීම. දුක් කියන එක කඳක් දුක් කඳක්. අපි කියන්නේ මහා ජල කඳක් කියනවා. මහා ජල ප්‍රවාහයක් දැක්කම විශාල ජල ප්‍රවාහයක් දැක්කම කියන මහා ජල කඳක් එතන කියනවා. බුදුරජාණන් වහන්සේ මේවා ගන්නවා මොකක්ද දුක් කඳක්. ඒතර බලන්න පොඩි දුකක් අපි විඳින්නේ නැහැ දුක් කඳක්. ගිනි කඳක් කියලා කතා කරනවා. මහා ගිනි චාලාවක් දැක්කම කියනවා ඕ මහා ගිනි කඳක් කියලා. දුක් කඳක් ඇත්ත දුක් කඳක් මේක. හැබැයි ඒකට කැමති. ඒකට කැමති. ඕකෙන් මිදෙන්න ලෝකේ ඊටාම සුළු පිරිසක් විතරයි. පාදේ මාපට ඇඟිල්ලේ නියපොත්ත උඩට පස් ටිකක් ගත්ත පොළව හාරලා බුදුරජාන් වහන්සේගේ ශ්‍රී පාදේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්ද මේ මගේ ශ්‍රී පාදේ මාපට ඇඟිල්ල උඩ තියෙන පස් වැඩිද මහ පොළවේ පස් වැඩිද? සාරි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදේ මාපට ඇඟිල්ල නියපොත්ත උඩට ගත්තේ පුංචි පස් ප්‍රමාණයක් නේ. මේ මහ පොළවේනේ පස් තියෙන්නේ කොච්චර වැඩි? මහණෙනි නිවන් දකින්නේ මෙන්න මෙච්චරයි. මගේ මේ පාදයේ මාපට ඇඟිල්ල නියපොත්ත උඩ තියෙන දෙයම් පස් ප්‍රමාණයක් එච්චර තමයි නිවන් දකින්නේ. අනිත් ඔක්කොම දුවන්නේ සසරට තමයි කිව්වා. ඔක්කොම දුවන්නේ සසරට. දැන් ඒක පැහැදිලි නේද? පැහැදිලි නේ. ඒකයි මම කිව්වේ තව මොහොතකින් හට ගන්න නාම රූප දෙකට කැමතිද නැද්ද? කැමති. ඉතින් දැන් ඒතකොට ලෝකේ වැඩි දෙනෙක් දුවන්නේ කොහෙද? ඒතකොට සසරටම දුවලා මොකද්ද වැළඳගන්නේ? මහා දුක් කඳක් වැළඳගන්නේ. දුක් කඳකට ගොදුරු වෙනවා. ඒ තමයි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. එහෙනම් ගාන සම්පස්සජ චේතනා. හරිද? දැන් ක්‍රියාත්මක වෙන ආකාරය පෙන්වුවා. ඒ ආයශය පෙන්වුවා. යන විදිය පෙන්වුවා. රැස් වෙන හැටි පෙන්වුවා. රැස් කරගන්න හැටිත් පෙන්වුවා. දැන් අදින් පස්සේ මොකද කරන්නේ? රැස් වෙන්න ඉඩ දෙනවද? රැස් කරනවද? දෙකම එපාද. ඔච්චරයි තියෙන්නේ විසඳ ගන්න. ජීවා සම්පස්සජ චේතනා. දිව චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙන. එයි සතර මහ භූතයෝනි. සුද්දාෂ්ටක කලාපේ. බාහිර රසය එකත් ඒ සම්බන්ධ වෙන්නේ. වෙන කිසි දෙයක් සම්බන්ධ කරන්න බෑ. රූප සම්බන්ධ වෙන්නේ දිවත් එක්ක. ශබ්ද සම්බන්ධ වෙන්නේ, ගන්ධ සුවඳ සම්බන්ධ වෙන්නේ දිවත් එක්ක. පහස සම්බන්ධ වෙන්නේ රසයමයි සම්බන්ධ වෙන්නේ. ඒකට ආයශ චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙන. දෙක නිසා හට ගන්න සිත. දෙක ජීව විඥාන. ඒ විඥාණයට ආශක චිත්තක්ෂණය. කාරණා තුන එකතු කරන ස්පර්ශය ජීව සම්පස්ස ඒකට ආශත් එක චිත්තක්ෂණය. ජීව සම්පස්සජ චේතනා. ඒකට ආශත් එක චිත්තක්ෂණය. චේතනා කියන්නේ කර්මය. ඒකට ආශත් එක චිත්තක්ෂණය. දැන් ගෙදර හිටියත් රැස් වෙනවද? සමාජයට ගිහිල්ලා පාටියකට ගිහිල්ලා අවුරුදු උත්සවයට ගිහිල්ලා මංගල උත්සවයට ගිහිල්ලා විවිධ උත්සවයට ගිහිල්ලා රැස් කරගෙන ගෙදර එනවද? දිව මූලික කරගෙන. ඒතොර ගෙදර ඉඳන් නිකන් හිටියා රැස් වෙනවා. රැස් වෙනවා. ගෙදර තියෙන ලුණුයි බතුයි කියවත් ඒක රැස් වෙනවා. ඒකටත් ප්‍රියයි. ආසාව තියෙන එච්චර. ඒකටත් ප්‍රියයි. එහෙනම් හැබැයි ඒගොල්ලෝ කියන මං හරි සිල්වත්, මං හරි ගුණවත්, මං පව් කරන්නේ. හැබැයි සිත හැසිරෙන ආකාරය දන්නේ. සිත ක්‍රියාත්මක වෙන ආකාරය දන්නේ. මේ කෙලස් ක්‍රියාත්මක වෙන ආකාරය දන්නේ. තමන්ගේ මනස අවුල් කරන ආකාරය තමන්ට පේන්නේ. මේ සියල්ල කරන්නේ මනස.
එහෙනම් ජීව සම්පස්සජ චේතනා නාම ධර්ම තුනක් රූප ධර්ම දෙකක් ක්‍රියාවක් තියෙනවා. බලවත්. ඒතර ගෙදර හිටියත් බලවත් වෙනවා සමාජයට ගිහිල්ලා බලවත් කරගෙන එනවා. විවිධ රස අනුභව කරලා ගෙදර ඇවිල්ලා නෝනටත් කියන මේවා හදන්න කියලා නෝනටත් කියන. අදන විදි හොයනවා ඊට පස්සේ සූප වේදින් ගෙන්නනව නැත්තම්. සල්ලි තියනවනේ ධනවත් තියනවනේ සූප වේදින් හදපු අය ගෙදරට ගෙනලා හදාගන්න. නැද්ද? හදාගන්න. හොඳට කන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ එපා කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේට ප්‍රණීත ආහාර වලින් බුදුරජාණන් වහන්සේ ප්‍රණීත ආහාර පිළිගන්නව තියෙනවා. තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ. මම මේ අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නේ මට බොහොම සුළු දෙයක් තිබුණාම ඇති මට එහෙම ප්‍රණීත ආහාර එහෙම කොතනකවත් කිව්වේ නැහැ. එයාගේ ශ්‍රද්ධාවට හානියක් කරේ නැහැ. ඒක පෙර කර්ම දායාදයක් නම් ඒක භුක්ති විඳින්න. හැබැයි ඒ භුක්ති විඳින අවස්ථාවේ රැස් වෙනවද රැස් කරනවද කියන ඒ ස්වභාවය පොඩක් අවධානයෙන් ඉන්න. කල්පනාවෙන් ඉන්න. රැස් වෙනව නේද? ගෙදර හිටියත්. බාහිරට ගිහිල්ලා සමාජයට ගිහිල්ලා රැස් කරගෙනත් එනවද? රැස් කරගෙනත් එනවා. ජීව සම්පස්සජ චේතන. කර්ම හැදුවා නම් උප්පති භාවයක් හැදුවා නම් ಜಾති පහල කරනවම තමයි. ඇයි අර රසයට අරගත්ත දේවතාවෝ ඉන්නවනේ. ගද්දබ්බ රසයට අරගත්ත. නු රසයම තමයි හොයන්නේ. ප්‍රේතයෝ ඉන්නේ ඇවිල්ලා කණ්ඩමයි හොයන්නේ. ඒකනේ අර දොළ තටු වල පුලුටු හැම රබන් කැල්ලක් පුච්චලා හාල්මස් තියලා දෙන්නේ රාරකු ගංචා බිනොත් ඔක්කොම තියලා ආ මුලා කරලා දැන් දොළ තටුවක් හදලා දීලා ඔය සතප්පවන්නේ නැද්ද පෙරේතයා? දැකලා ඇති මම හිතන්නේ දොළ තටු එහෙම හදන පෙරේතයන්. හදනනේ කුණු එළවලු ගෙනලා 32ක් දාලා කුණු වෙච්ච එළවලුම ඉල්ලන්නේ. පහන ඉල්ලන්නේ කුණු පොල් තෙල් වලින් හදන්න ඕනේ පහන එකට. බලන්නකො. අන්න ගන්ධබ්බයෝ. අනේ තමයි ගන්ධබ්බයෝ. රසයට අරගත්තේ. රසයටම ගිචු වෙච්ච. ඉතින් අර ප්‍රණීතාහාර එපා කිව්වේ නැහැ. ඒක කර්ම දායාදයක්. තමන් කර්ම කළා තියෙන ආකාරයට දීලා තියෙන ආකාරයට ලැබෙන්නේ හැබැයි භුක්ති විඳින්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ අවස්ථාවේ සිත හැසිරෙන ආකාරය පිළිබඳව අවධානයෙන් ඉන්න. එහෙනම් ගෙදර හිටියා රැස් වෙනවා. සමාජයට කියලා රැස් කරගෙන එනවා. ඉතින් බලන්න වෙනවද නැද්ද කියලා හොඳට. කාය සම්පස්සජ චේතනා. ප්‍රභාවයක් ආයි හදනවා. කාය ශරීරය. ඒකට ගෝචර වෙන්නේ සීත උෂ්ණ දෙක බාහිර. ඒ දෙක නිසා හැදෙන සිතක් කාය ස්පර්ශයයි. තින්න සංගති පස්සෝ. ඒ ස්පර්ශය නිසා බලවත් වෙනවා සිත. පහස හොයනවා නැවත හොයනවා. නැවත පහස හොයනවා. නැද්ද? gedara ඔව් gedarak තියෙනවා සමහර අය එළියට බහලත් හොයාගෙන එනවා නැද්ද සමාජයේ තියනවද නැද්ද ඔව් සමාජයේ තියෙනවා එහෙනම් gedara හිටියක් රැස් වෙනවා ලෝභයෙන් ඒක නොලැබෙනවා නම් දේශයෙන් පහස ලබන්න බැරි නම් දේශය එනවා දර සමාජයට බහලා එළියට ගිහිල්ලා සමහර අය සියලුම දෙනා නෙමෙයි කියන්නේ සමහර අය එයලා රැස් කරගෙන එනවා. ගෙදර ඉඳගෙන නිකන් රැස් වෙනවා. තන ආශාව තියෙනවා නොලැබෙන තැන ගැටෙනවා. ලෝභයයි ද්වේෂයයි මේ දෙක තේරෙන්නේ මෝහයයි අකුසල මූල ධර්ම. ක්‍රියාත්මකයි. කාය සංපස්සජ චේතනා නාම ධර්ම තුනක් රූප ධර්ම දෙකක් ක්‍රියාත්මකයි. කාය විඥාන කාය සංපස්සජ චේතනා නාම ධර්ම තුනක්. චිත්තක්ෂණයක් ආයශ තියෙන නාම ධර්ම තුනක්. ඇති වෙලා නැති රසණේ. රූප ධර්ම දෙකක් කයයි පහසයි. රූප ධර්ම දෙකයි නාම ධර්ම තුනයි. නාම රූප දෙකේ ක්‍රියාවයි. නාම රූප දෙකේ ක්‍රියාව හැදුවා කර්ම කාය සංපස්සජ චේතනා. ඒ අනුපත්ති භව අර පහසට අරගත්ත ගන්ධබ්බයෝ ඉන්න. පහසම හොයන්නේ. පහසට අරගත්ත ගන්ධබ්බයෝ. පහසම හොයන. මැරිලා ගිහිල්ලත් වෙන පහස. මේ පිළිබඳව කතාවක් කියන්නත් පුළුවන් මරණම් කල්ල පැත්තේ මං ගිය දවසේ අනේ මනුස්ස ස්වාමියා මැරිලා හැබැයි ස්වාමියා
රැට ඒ කාන්තාව ළඟට එනවා. ඉතින් හරි වදයක් ඒ කාන්තාවට පහවදාට උණ ගෙනෙනවා. මට ගියාම කිව්වනේ හාමුදුරනේ කාලයක් තිස්සේ මේ වදයක් විඳිනවා අපි මේ අපේ අම්මා අපේ තාත්තා මැරලා දැන් මෙතර කාලයක් වෙනවා. මේ අම්මා කියන්නේ හැබැයි අපිට නම් පේන්නේ. අම්මා කියනවා මේ ඇඳ උඩින් ඇවිල්ලා වාඩි වෙනවලු. මේ මං ඇහුවා පේන්න එනවද කියලා. පේන්න එනවා අම්මෙන් ඇහුවා මං අම්මේ පේන්න එනවද කියලා. පේන්න එනවලු. මං ඇහුවා මාත් ඔය යක්කු පෙරේතෝ දැකලා නැනේ මොන වගේද කියන්නේ. අනේ හාමුදුරනේ කියන්නත් බෑ කිව්වා. ඇස් දෙක රතුම රතු කිව්වා කළුම කළුයි කිව්වා මහතයි කිව්වා. ඇඳ උඩින් ඇවිල්ලා වාඩි වෙනවා. මැරිලා ගිහිල්ලත් කාමයේ හොයනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කර පහසට අරගත්ත ගන්ධබ්බියෝ. දැන් පෙරේතෝ නේද ගන්ධබ්බියෝ කියන්නේ. එතකොට මේ භවයක් නැති වෙලා භවයක් හම්බ වෙනකන් සරිසරණයිද? අර පහසට අරගත්ත ගන්ධබ්බියෝ. මැරලා ගිහිල්ලත් කාමයේ හොයනවා. ඇයි? ඒකට අරගෙන ඉන්නේ. හදලා නෙමෙයිද කර්ම? කාය සංපස්තිය චේතනා. හැදුවා කර්ම දුවා උප්පත්ති භවයක්. භවපච්චය ජාති පහල කෙරුවා. ජාතිපච්චය දැන් නම් හැබැයි ටිකක් අඩුයි අම්මට ඒ ස්වභාවය. මාත් ගිහලා පිරිත් ටිකක් එහෙම කිව්වා පිරිත් තැඹිලි වගේකුත් දුන්නා පිරිත් එහෙම කරලා දැන් නම් ටිකක් අඩුයි කිව්වා. ඒත් ඉඳලා හිටලා එනවා. මෙන්න බලන්න මේ ස්වභාවය මේ තමයි ලෝකේ ස්වභාවය මේ ආස්වාදයේ තුල මේ සත්‍ය මොනතරම් ඇලිලා මොනතරම් ගැලිලා මොනතරම් තමන්ගේ මනස දූෂණය කරගන්නවද තමන්ගේ මනස එහෙනම් මනෝ සංපස්සජ චේතන මනස බාහිර අරමුණු එක්ක නාම ධර්ම එක්ක රූප ධර්ම අරමුණු කරන්නේ ඔය දෙක එකයි අරමුණු කරන්න පුළුවන් වෙන නාගත මනෝ විඥාන කර්ණ තුන එකතු කරන්නේ මනෝ සංපස්සය තින්න සංගති පස්සෝ මනෝ සංපස්සජ චේතනා අරමුණක් කරගෙන විඥානයක් හදාගත්තා කර්ණ තුන එකතු කළා දුන්න ස්පර්ශය නිසා දැන් gedare ඉඳගෙනත් රැස් වෙනවද? ඒ පැත්තකට වෙලා ඉන්න කල්පනා කරන්නේ. බලපු රූප, අහපු ශබ්ද, විඳපු ගන්ධ, විඳපු රස, විඳපු පහස කල්පනා කරන්නේ. පැත්තකට වෙලා ඉඳගෙන. gedare ඉඳගෙන රැස් වෙනවා. සමාජයට බහැලා, එළියට බහැලා. දකින්න දේවල්, ඇහෙන දේවල්, සුවඳ දැනෙන දේවල්, බාහිරින් විඳින රස පිළිබඳ, ඒ පහස පිළිබඳව රැස් කරගෙනත් වෙනවද? රැස් කරගෙනත් වෙනවා gedarat රැස් වෙනවා. රැස් වෙන දෙයට සංස්කාර කිව්වා. චේතනා කිව්වේ තවත් වචනයකින්. කර්ම කිව්වේ තවත් වචනයකින්. එහෙනම් මනෝ සංපස්සජ චේතනා. නාම ධර්ම හතරක්. ඔය කො නාම ධර්ම පහම වෙන්න පුළුවන්. අරමුණු කලේ නාම ධර්මයක් නම් නාම ධර්ම පහයි. චිත්තක්ෂණ පහක් තුල ඉපද බිඳිලි ඉවරයි. මේ කතා කරන මොහොතට කලිනොත් ඉපද බිඳුනා කතා මලා 10 වෙනි එකක් පණ දිනවා. හැබැයි කුසේ ඉන්න එකාට කැමති. ඒක තමයි වෙලා තියෙන්නේ. තව මොහොතකින් හට ගන්න මනෝ විඥානේ, මනෝ සංපස්සයට, මනෝ සංපස්සජ වේදනා හෝ මනෝ සංපස්සජ චේතන කැමති. ප්‍රියයි. මෙතෙන් බලන්නකෝ. පැහැදිලිද කියපියා? බෙදන්න, වෙන් කරන්න. රැස් වෙනවද, රැස් කරනවද, දෙකම වෙනවද කියලා බලන්න. හැබැයි දෙකම ප්‍රවෘත්තියයි පැවැත්මයි. පුඤ්ඤාபிසංකාර අපුඤ්ඤාபிසංකාර. අනිත්‍යபிසංකාර කිව්වේ අරූපාවචර ධානවලට. දේශනාව අවසන් කරන තව ධර්ම දේශනාවකට යන්න තියෙනවා නුගේ ගොඩට. මට 5යි කටක් අහන්න පුළුවන් ප්‍රශ්න. ධර්ම දේශනාව හොඳට ඇහුවා නම් පැහැදිලි වෙන්න ඕනි. මොකද හිතෙන්නේ? හොඳට පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ මේ සංස්කාර හැදෙන්නේ චේතනාව කොහොමද පවතින්නේ කියලා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. අවධානයෙන් ඉන්න ඕනද නැද්ද? ආශ්චර්ය සතියෙන් ඉන්න ඕනේ ස්වාමීන්. පොඩ්ඩක් අවධානය එහා මෙහා වුණොත් මොකද වෙන්නේ? එක්ක රැස් වෙනවා එක්ක රැස් කරනවා. මම ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කියපු කාරණා ටික එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් දිව්‍යා සම්පස්සජා වේදනා කියන මේ චේතනා කියනකොට දැන් තමන්ගේ ශරීරයට ගන්න කෑම අපි
මේ ජීවිතයේ පැවැත්ම සඳහා පාවිච්චි කරනවා කියලා යම් ආහාර ගේනවා. ජීවිතේ ඒ ගේනවා තමන්ගේ දිව්‍ය මේ කියන්නේ තමන්ගේ ලෙඩ කය මේ අසනීප නොවන විදියට සුදුසු දේවල් ගෙනිල්ල කරනවා. ඒතකොට ඉතින් තණ්හාවක් ඇති වෙන දෙතන ස්වාමීන් වහන්සේ. අපි ප්‍රාර්ථනා කරොත් අපේ ජීවිතේ තා ටිකක් පැවතුනොත් ධර්මය අවබෝධ කරගන්න අපිට තියෙන මේ අවස්ථාව වැඩි වෙන්න නිසා එහෙම අපි කෑම සිලෙක්ට් කරලා ගත්තොත් ඒකේ තණ්හාවක් ඇති නැති වෙනවා ස්වාමීන් වහන්සේ. තෘෂ්ණාවෙන් තොරව ගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. ඔකට හරි ලස්සන උපමාවක් දේශනා කරලා තියෙනවානේ පුත්‍ර මාංශය කියලා එකක් අහලා තියෙනව නේද? එහෙමයි. එහෙමයි. කාන්තාර යනකොට ළමයා පුත්‍ර මාංශය දරුවගේ මස් කන්නේ ආසාවෙන්ද? නෑ. රස කර තලු මර භුක්ති විඳිනවද? නෑ. ඒ කාන්තාරයෙන් ගොඩට යනකම් කාන්තාරයෙන් එළියට යනකම් විතරයි ඒකේ ඒ පැවැත්මට ශරීරය තමන්ගේ ශරීරේ පවත්ව ගන්න විතරයි නේද ඒක ගන්නෙ. ඒ ස්වාමීන් එහෙමයි. එහෙනම් ඒ විදිහට පැහැදිලි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. සවනහස මේ අනිත් ප්‍රශ්නේ සවනහස දැන් අපි හැම කුසලයක්ම කරන්නේ කුසලයට කැමැත්තක් තියනවනේ එතන. එතකොට එතනදී අපි තණ්හාව තියනවා නේද සවනහස කුසලය කිරීමට? කුසලය කරන්න කුසලයට තණ්හාව නැතුව කුසලය කරන්න. තණ්හාව කියන්නේ ආසාවල්ම ඕනේ නෑ. මම මේ කුසලය කරන්නේ නිර්වාණ අවබෝධය පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස. මට මේ සංසාර දුකෙන් එතර වීම පිණිස මට මේ ශක්තිය උපකාර වේවා. එච්චරයි. මේක මට සසරට උපකාර වේවා, මට දිව්‍ය ලෝකයන්ට, මගේ භෞතික සම්පත් වර්ධනය කරගන්න, මගේ අරමුණු තියෙන අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න මේක උපකාර වේවා කියලා හිතාගෙන පින් කරනවා නම් එතන තියෙන්නේ පින පිළිබඳව තෘෂ්ණාවක්. එහෙම කරන්නේ. එහෙම තමයි සෝන. එහෙම තමයි සෝන බව ඒ හඳුරන්නේ. භව තණ්හාව කියන්නේ ඒකට සෝන. භව තණ්හාව. පින් කරන්න ඒක ගැටලුවක් නැහැ. කරන පින හැබැයි Tamanට නිවනට උපනිශ්‍රේ වේවා. නිවනටයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිසයි. සංසාර දුකෙන් මිදීම පිණිසයි. එච්චර වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඇයි? එතකන් Tamanට පිනට ප්‍රතිඵල ලැබෙනවා. Tamanට ලැබෙනවා පිනේ ප්‍රතිඵලය. ඇයි කුසලයට විපාකයක් තියෙනවා කියවනේ? එහෙමයි. පුණ්‍යකාරයට විපාකයක් තියෙනවා. හැබැයි විපාකය යහපත් එකක්. ඉතින් යහපත් එකක් නම් තියෙන්නේ අපි ඒකට බලාපොරොත්තුවක් අවශ්‍ය වෙන්නේ. ඕන්නේ බලපො ඒක ලැබෙනවා අනිවාර්යෙන්. දැන් සීවලී මහරහතන් වහන්සේට දැන් ලැබුණානේ. නේ? සීවලී මහරහතන් ලැබුණා. ඒකයිල සුඛාපටිපදා. ඒතර දුක්ඛාපටිපදාක් තියෙනවා. ඒතර සුඛාපටිපදා සුවසේ නිවන් දැක්කා. දුකසේ නිවන් දැකපු අයත් ඉන්නවා. ඒ නොදී. ඒතර දීලා සුවසේ නිවන් දකිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දෙන්න එපා කියලා නැහැ. ඒතර ඒ කුසල් දහම් දාන සීල ආදී භාවනා ඒ කටයුතු කරලා තමන් ප්‍රාර්ථනා කරන්න. තමන්ගේ ප්‍රාර්ථනා කරන්නේ මොකද දීපංකර පාදමූලෙත් එදා සුමේද තාපසය කළේ ප්‍රාර්ථනාවක් නේ. ඒ වගේ අපි ප්‍රාර්ථනා කරන්නේ නිවන. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. ඒකයි ප්‍රාර්ථනා කරන්නේ. එහෙමයි අඳුරන්නේ. හොඳයි. පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් ඒක හොඳට පැහැදිලි වුණා. ස්වාමීන් මේ චේතනාවමයි කර්මය කියලා අපි කියනවා. කියන්නේ අපි ගන්න හැම ආරෝපණයක්ම චේතනාව වෙනවා. ඒක තමයි කර්මය. ඒතකොට සියල්ල කර්මය අනුව සිදු නොවේ කියලාත් කියනවා. ස්වාමීන් එතන මොකද්ද මේ වෙනස? දැන් සියල්ල කර්මය වාතයේ කිපීමෙන් හටගන්න රෝග තියෙනවා. පිත කිපීමෙන් හටගන්න රෝග තියෙනවා. සෙම කිපීමෙන් හටගන්න රෝග තියෙනවා. ඍතු වෙනස් වීමෙන් හටගන්න රෝග තියෙනවා. නොසුදුසු ආහාර ගැනීමෙන් හටගන්න රෝග තියෙනවා. විවිධ උපක්‍රමයෙන් හටගන්න රෝග තියෙනවා. ඍතු වෙනස් වීමෙන් හටගන්න රෝග තියෙනවා. ආයිත් තව කියලා. තේරෙනවද? ඒතකොට ආබාධ තියෙනවා විවිධාකාරයෙන්. දැන් ශරීරයේ තියෙන ලේ ගමනාගම රුධිර සංසරණය කර්මෙන් සිදුවෙන එකක් නෙමෙයි. හැබැයි කර්මයට පුළුවන් අවහිරයක් කරන්න පුළුවන් යම් වෙලාවක. ඒතර අර වාතයේ කිපීමෙන්, සෙම කිපීමෙන්, පිත කිපීමෙන්, ඍතු වෙනස් වීමෙන්, සුදුසු ආහාර ගැනීම ඒවා කර්මයට දාන්න බෑ. ඒවා කර්මයෙන් හට ගන්නා බාධ රෝග නෙමෙයි. හැබැයි කර්මයෙන් හට ගන්න රෝග තියෙනවා නිදංගත රෝග. අර යම් යම් අවස්ථාවල ඇති වෙන රෝගාබාධ අර උපපීඩක කර්මයක් වශයෙන් ඉදිරිපත් වෙලා සුළු දිනකින් ඒවා
සනීප වෙනවා. ටික දිනකින් සනීප වෙලා යනවා. මේ එතකොට එහෙම නැත්නම් ඒ හටගත්ත රෝගය සති ගණන් මාස ගණන් තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජීවිතාන්තය දක්වාම තියෙන්නත් පුළුවන්. ඒතර ඒ උපපීඩක කර්ම ක්‍රියාත්මක වෙන ආකාරය විවිධයි. සතියකින් ඒක ගෙවිලා අවසන් වෙන්න පුළුවන්. මාසෙකින් ගෙවිලා අවසන් වෙන්න පුළුවන්. ජීවිත කාලයම තියෙන්නත් පුළුවන්. ඒ උපපීඩක කර්මය. තේරෙනවද? ඒක නිසා අපිට සියල්ල කර්මයෙන් නෙමෙයි. සියල්ල කර්මයෙන් කියලා ඒ දහම තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. තථාගතයන් වහන්සේ මම එහෙම දේශනා කරන්නේ සියල්ල කර්මයෙන් කියලා. සියල්ල කර්මයෙන් අපි ඔක්කොම එහි ආඳුනේ ඒ රමුස්වානස කෙටි කාලයකට උනත් එතන සතර මහා ධාතුන්ගේ වෙනසක් ඇතිවීමනේ උනේ ස්වාමීන් වහන්සේ. එතන සතර මහා ධාතුන්ගේ වෙනසක් ඇති වෙන්නේ කර්මය නිසානේ ස්වාමීන් වහන්සේ. කර්මානුකූලවනේ ඒක ඵලය ලැබෙන්නේ. සතර මහා ධාතුන්ගේ. නෑ. දැන් ඍතු වෙනස් වීම කර්මයෙන් සිද්ධ වෙන එකක් නෙමෙයි. ඒක ධම්ම නියාමයක්නේ. ඍතුන්ගේ වෙනස් වීම. ඒතර බීජ නියාම, ධම්ම නියාම, ඍතු නියාම කියන එක විශ්ව පැවැත්මටනේ දේශනා කළේ. කම්ම නියාම, චිත්ත නියාම කියන ධර්මතා දෙක දේශනා කළේ සත්‍යයේ පැවැත්මට. දැන් ඍතු වල වෙනස් වීම ලෝක ධර්මතාවයක්. ඒක කර්මයෙන් සිද්ධ වෙන එකක් නෙමෙයි. තේරෙනවද? ඒතර බීජ නියාමය කර්මයෙන් සිද්ධ වෙන එකක් නෙමෙයි. ඒ බීජයේ යම් බීජයක තියෙනව නැවත ඒ වගේම දෙයක් නිර්මාණය කිරීමේ ස්වයං ශක්තියක් ඒ බීජය තුළ තියෙනවා. ඒක කර්මයෙන් නෙමෙයි. තේරුණාද? දැන් ලෝක ධර්මතාවයන් තියෙනවා. බෝසත් කෙනෙක් තුසිතෙන් නික්මෙනකොට මහ පොළොව වෙවුලනවා, කම්පා වෙනවා. ඒක වෙල ධර්මතාවයක්. ඒක ලෝක ධර්මතාවයක්. එහෙමයි සර්. ඒතර ඒ මෞකස පිළිසිඳ ගන්න අවස්ථාව කම්පා වෙනවා. වෙනවා. ඒතර ගිහිගේ අතහරිනකොට එතකොට බුද්ධත්වයේ ලබනකොට ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කරනකොට එතකොට ආයු සංස්කාරය අතහරිනකොට පිරිනිවන් පානකොට ඒවා ධර්මතාවයන්, ලෝක ධර්මතාවයන්. ඒවා ධම්ම නියාම. අතර බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියන ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විශ්ව පැවැත්මට. සත්‍යාගේ පැවැත්මට දේශනා කළේ දෙකයි. ඒතර අර භූමිකම්පා වෙන්නේ කර්මෙන්ද? නෑ, ඒවා ධම්ම නියාම. පොළොව වාතය සෙලවීමෙන් ජලය සෙලවෙනවා කිව්වා, ජලය සෙලවීමෙන් පොළොව සෙලවෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ. ඒතර පැහැදිලිනේ. දැන් පොළොව තියෙන්නේ ජලයේ උඩ. ජලය තියෙන්නේ වාතයේ උඩ. ඒතර වාතයේ සෙලවීමෙන් ජලය සෙලවෙනවා, ජලය සෙලවීමෙන් පොළොව සෙලවෙනවා. ඒ අනුව භූමිකම්පය තියෙනවා කිව්වා. තේරෙනවද? එහෙමයි හඳුනේ. ඒවා කර්මයෙන් නෙවෙයි, ඒවා ලෝක ධර්මතාවයන්. ඒවා ඍතු නියාම, ධම්ම නියාම, ඒතර බීජ නියාම. ඒවා නියාම ධර්මයන්. චිත්ත නියාම, කම්ම නියාම. ඒතර ඒ කම්ම නියාම කියන එක සියල්ල කර්මයෙන් කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරා. සියල්ල කර්මයෙන් නෙමෙයි. හැබැයි සත්පුරුෂයාට පුළුවන් නැති කර්ම ඇති කළ දෙන්න. අසත්පුරුෂයාට පුළුවන් නැති කර්ම ඇති කළ දෙන්නත් අසත්පුරුෂයාට පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණේ ආනන්ද හාමුදුරුවෝ ඇහුවනේ මේ සම්බුද්ධ ශාසනයේ භාගයක්ම තියෙන ආනන්ද එහෙම කියන්න එපා. මේ සම්බුද්ධ ශාසනයෙන් පවතින සත්පුරුෂයන් මත. සත්පුරුෂයාට පුළුවන්. එයාව අපායට ගෙනියන්න ඇදගෙන යන්නත් අසත්පුරුෂයාට පුළුවන්. සත්පුරුෂයාට පුළුවන් අසත්පුරුෂ පුද්ගලයේ සත්පුරුෂ ධර්මයට අරගෙන එයාව ධර්මයට එක්ක සම්බන්ධ කරගෙන බණ අහලා සීල සමාධි ප්‍රඥා උපදවාගෙන ආව නිවන් දක්වන්නත් සත්පුරුෂයාට පුළුවන්. බැරිද? පුළුවන් ස්වාමීන් හැකි. ඔව්. ඒතර අසත්පුරුෂයාට අසත්පුරුෂ ආශ්‍රේ හොඳ සත්පුරුෂ පුද්ගලයෙක් වුණත් ඒකගේ අර කර්ම ටික යටපත් කළා කුසල කර්මවල විපාක යටපත් කළා අර අසත්පුරුෂ ආශ්‍රය නිසා එයා අසත්පුරුෂ ආශ්‍රය නිසා සත්තු මරන්න, හොරකම් කරන්න, වැරදි කාම සේවනයන් කරන්න පොළඹවල එයාම නිරේ දාන්නත් පුළුවන් සත්පුරුෂයාට. ඒක කම්ම නියාම නෙමෙයි. සත්පුරුෂ සේවනය, අසත්පුරුෂ සේවනය කියලා දෙකක් තියෙනවා. නේද? එහෙනම් මේ ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය කරන්නේ අසත්පුරුෂයද සත්පුරුෂයද? සත්පුරුෂය. එහෙමයි හඳුනන්නේ. පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි මේ පැහැදිලි කරගත්ත ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය.
තව ප්‍රශ්න ගැටලු තියෙනවද ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න කාට හරි? ෆෝන් එකේ. එසේ හඳුනන්නේ. ස්වාමීන් වහන්සේ එහෙනම් මොකද මට ධර්ම දේශනාවට යන්න තියෙනවා නුගේ ගොඩට. ඒක නිසා අපි ඉවර කරමු ස්වාමීන් වහන්සේ. නැත්තම් අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ඉතින් අද විශේෂ පුණ්‍යානුමෝදනාවක් තියෙනවා. මෙම ධර්ම දේශනා මාලාව සංවිධානය කරන සමන්ති ගුණරත්න යන අයගේ උපන් දිනය අප්‍රේල් මාස 21 වෙනි දිනට යෙදෙනවා. එයාට සුබ ප්‍රාර්ථනා කරන සුබ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවද මේ ධර්ම දේශනා මාලාව සංවිධානය කිරීමේ සියලු කුසල් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සමන්ති ගුණරත්න යන අයට. ඉතින් ඒ උපන් දින ආශිර්වාදයත් එක්ක නිරාශ කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් පළමුවෙන් අපි තම තමන් නමින් පරලෝසපත් ඥාතීන්ට අනුමෝදන් කරනවා. තම තමන් නමින් පරලෝසපත් යම් ඥාතියක්ද සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාථාවන් කියන්නේ. ඉදම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ. ඉදම් මේ ඥාති ඉදම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ. ඉදම් මේ ඥාති ඉදම් හෝතු සුඛිතා හොන්තු නාතයෝ. හොඳයි අපි දෙවියන්ටත් පින් දෙමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. පරන්ති. ඉතින් පුණ්‍යානුමෝදනාව ධර්මදේශනා මාලාව සංවිධානය කරන සමන්ති ගුණරත්නයන් අයට සුබ උපන් දිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිර ජීවනය ලැබේවා. ඒ වගේම ඉතා ඉක්මනින් මේ ධර්මය අවබෝධ කරගන්නට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ රැස් කරගත් උතුම් කුසල හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියනවා. සාදු අවසාන වශයෙන් දුකෙන් ඈතර වීම පිණිස මේ උතුම් පුණ්‍ය ශක්තිය උපනිශ්‍රේ වේවා කියලා හිතාගෙන සාදු කියන්න. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු. පුණ්‍යානුමෝදනා. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම. සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි. පූජනීය තපෝවනේ අරියදජ ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඊටමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි සරලව දේශනා කරන ඔබ වහන්සේට පාදාභිවන්දනා කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර চিරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත්භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතු උපනිශ්‍රය වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර හදා වඩා ශාසනයට දායාද කළ පින්වත් ආදරණීය දෙමාපියන් දෙදෙනා වහන්සේටද ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත් මෙම මහානීය ධර්ම දානමය කුසලයේ අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් පටිගත කර අන්තර්ජාලයට නිකුත් කර එය බොහෝ දෙනෙකුට
ශ්‍රවණය කිරීමට සලස්වන අපගේ කල්යාණ මිත්‍ර නාමල් ප්‍රේමරත්න මහතාටත් එම පවුලේ සියලු දෙනාටමත් මෙම ධර්ම දානමය මහා කුසලයේ නිවන් මාර්ගය පූර්ණය කර ගැනීමට හේතු වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන්ට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ට මුතුම් චතුරාර්ය සත්‍ය ඉතා ඉක්මනින් අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සාදු සාදු. සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.